දැන් සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දවසේදී අපට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි සතුටු වෙමු. අපි ධර්ම සාකච්ඡාවක් කරන්න ලැබෙන ගැන. ඉතින් අද දවසේ තියෙන්නේ මේ සිත් අවසන් වෙනවද? අද සිත් අවසන් වෙනවා මේ විඥාන සිත් පිළිබඳ සියල්ලම. මේ ලෝක ධාතුවේ තුල ඇති වෙන්න පුළුවන් විඥාන සිත් සියල්ලම අපි අද දවසේ සාකච්ඡා කරන්න යනවා. දැන් කතා කරගෙන ඇවිල්ලා අවධානයේ තියෙන්නේ ලෝකෝත්තර සිත් ගැන. ඉතින් අපි ඊට කලින් নমස්කාරය කියලා සබ්බපාපස්ස ගාතාව කිහිප සැරයක් කියලා ආදම් පටන් ගමු. සාදු 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 නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සාදු සාදු සාදු. දැන් හැමෝටම ඇහෙනවා කියලා හිතනවා. අද දවසේදී අපිට 7 වෙනි දේශනාව විදියට අභිධර්ම පන්ති අපි කරගෙන යන්නේ. ඉතින් මේ අපි ගවේෂණයක් කරන්නේ. අපේ ජීවිතය පිළිබඳව අපි මේ ගවේෂණයක් කරන්නේ. ඒ ගවේෂණය තුළ අපි ගවේෂණය කරනෝනේ ආකාර දෙකකින්. බාහිර දේවල් ගවේෂණය කිරීමත් කරනවා, අභ්‍යන්තර දේවල් ගවේෂණය කිරීමත් කරනවා. බුදුන් වහන්සේ දේශනා කරා මේ බාහිර දේවල් ගවේෂණය කර හොය මොනවා කරත් මේ අපේ මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. දුක නැති කිරීමක් කරන්න බෑ. දැන් අපි දුක නැති කරන්න විවිධ පරීක්ෂණ කරලා විවිධ දේවල් ලෝකෙට හොයාගන්න නේද? අපි ගෙවල් හදනවා, දරුවෝ මල්ලෝ හදනවා, නොයෙක් රැකිරක්ෂා කරනවා, විවිධ නිෂ්පාදන කරනවා. අපේ දුක නැති කරන්න කියලා හිතාගෙන විවිධ නිෂ්පාදන කරනවානේ. පරිගණක හදනවා, දුරකථන හදනවා. මේ විවිධ දේවල් පරීක්ෂණ අපි හඳට යනවා කියනවා. ඒ වගේම විවිධ දේවල් යුද්ධ ආදී කරනවා. අපේ මේ දුක නැති කරගන්න. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරා මේ ලෝකේ දිහාම බලලා පාරමිතා පුරාගෙන එනකොටත් හොඳට තේරුම් ගත්තා මේ බාහිර දේවල් සකස් කිරීම තුළ මේ දුක නැති කරන්න බෑ. යුද්ධ කෝලහල කරලා අනුන්ගේ දේ හොරකම් කරගෙන එතකොට පරීක්ෂණ කළා ඔය කිසිම දෙයකින් අපේ මේ දුක නැති කරන්න බෑ. දැන් හිතන්න හඳට ගියා කියනවා. අඟහරු හොයාගත්තා කියනවා. නොඑක් පරීක්ෂණ කරා කියනවා. ඉතින් ඕවලින් අපේ දුක නැති කරන්න පුළුවන්ද? දැන් හිතන්නකෝ අඟහරු හොයාගත්තා එහෙ ජනාවාස පිහිටුවන්න. ඉතින් මැරෙන්නේ නැතුව ඉන්නවද? අපි මැරෙනවා. හැබැයි දුක තාම තියෙනවා. කොහේ හරි ඉපදෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ දුක නැති කරන්න බෑ බාහිර දේවල් මොනවා එකතු කරා. බාහිර දේවල් මොනවා ගොඩනගා ගත්තත් අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බුදුන් වහන්සේ දේශනා කරේ මේ දුක කියලා කියන එකක් ඇත්තරම තියෙන දෙයක් නෙමෙයි. මේ දුක කියන එක ඇත්තරම තියෙන දෙයක් නෙමෙයි. දුක කියන එක හැදෙන්නේ අපේ වැරදි දෘෂ්ටියක් නිසා. අපි හරියට අපි ගැන දන්නේ නැහැ. අපි වෙන කට්ටියගේ දේවල් ගැන හොයනවා, අරක ගැන මේක ගැන හොයනවා. හැබැයි අපි කවදාවත් මේ මම කියන්නේ කවුද කියලා හොයලා බලලා තියෙනවා. මේ කය කියන්නේ මොකක්ද කියලා හොයලා බලලා තියෙනවා. හිත කියන්නේ මොකක්ද කියලා හොයලා බලලා තියෙනවා. එහෙම හොයලා බලලා නැහැ. ඒකට බුදුන් වහන්සේ කිව්වා මේ අපි මේ බාහිර දේවල් මොනවා හොය හිටියත් වැඩක් නැහැ. මේ තමන් ගැන හොයන්නේ.
ඒකනේ අර බද්දවග්ගී කුමාරවරුන්ට කිව්වේ ඔයා මේ බාහිර කට්ටිය මේ ඉස්ත්‍රියක් හොය හොය ඉන්න එක නෙමෙයිනේ කරන්න ඕනේ. තමන් ගැන හොයාගන්න එකනේ වැදගත්. ඒ නිසා තමන් ගැන හොයාගන්න කිව්වා. තමන් ගැන විමසලා බලන්න කිව්වා. අන්න එතකොට ලෝකයේ අපිට තියෙන සියලුම ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඔන්න බුදුන් වහන්සේ තමයි අපිට මේ දුක නැති කරන්න එකම කාරණේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපිට මෙච්චර දේවල් බුදුන් වහන්සේ හොයලා දීලත් ඉවරයි. තාම කට්ටිය හොයනවා. බුදුහාමුදුරුවෝ කරන්ට ඕන දේ දුක නැති කරන්ට ඕන පරීක්ෂණය ඔක්කොම කරලා අපිට මේ දීලා තියෙනවා. මෙහෙම කරන්න මෙහෙම ගියොත් මෙහෙම වෙනවා. හැබැයි අපි මේ තමන් ළඟ තියෙන තමන්ගේ කයවත් හිතවත් බලන්නේ නැහැ. බාහිර දේවල් පරීක්ෂණය කරනවා. හඳට යන්න බලනවා. අඟහරුවතට යන්න බලනවා. යුද්ධ කෝලහල කරනවා. ඕවලින් කවදාවත් මේ අපේ දුක නැති කරන්න බෑ. දුක නැති කරන්න ඕන නම් කරන්න ඕන හොඳම දේ තමයි මේ කය කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න. හිත කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න. මොකද ලෝකේ මොන දේවල් එකතු කරගත්තත් මොන සම්පත් රාජ්‍ය සම්පත් සිටු සම්පත් මොන විදිය ජනාධිපතිකම් වුණත් කොතන්ට ගියත් මේ හිත තමයි කියන්නේ මේක හොඳයිද නරකයිද කියලා. කොච්චර රත්තරන් මිල මුදල් මොනවා තිබ්බත් මේ හිත තමයි ප්‍රතිචාර දක්වන්නේ. හිත සතුටුුන් නැත්නම් මොකක්ද තිබ්බත් වැඩන්නේ. තේරුණාද? හිත දුකටපත් වෙලා නම් ඕ කට්ටිය රත්තරන් කන්දක හිටියත් වැඩක් නැති වෙනවා. ඒ නිසා මේ හිත හදාගන්න. හිත හදාගන්න එක තමයි වැදගත්ම දේ. හිත හැදෙන්නේ වැරදි හිත සවුත් වෙලා තියෙන වැරදි දෘෂ්ටි නිසා. එහෙනම් සිත හදාගන්න නම් කරන්න ඕනේ මේ වැරදි දෘෂ්ටි නැති කරන්න ඕන. මේ වැරදි දෘෂ්ටි තමයි මෙතන මම මගේ කියලා දෙයක් තියෙනවා කියලා හිතනකම, මේක නිට්ටයයි කියලා හිතනකම, සැපයි කියලා හිතනකම, ආත්ම සංඥාවෙන් හිතනකම. තේරුණාද? ඔන්න ඔය කාරණා නිසා තමයි අපිට මේ දුක කියන එක හටගන්නේ. දැන් මගේ කියලා දෙයක් ගත්තොත් නේ දුකක් එන්නේ. මගේ කියලා ගන්න දෙයක් නැත්තම් දුකක් එන්නේ නැහැ. ඔය මම්මගේ කියලා ගන්න නිසාම තමයි ඇලීමක් ඇති වෙන්නේ. මම්මගේ කියලා ගන්න නිසාම තමයි ගැටීමක් ඇති වෙන්නේ. එහෙම දෙයක් නැත්තම් කවදාවත් මේ ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නේ නැත්තම් ගැටීමක් ඇති වෙන්නේ නැත්තම් මුලාවක් ඇති වෙන්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි පීඩාවක් දුකක් ඉන්නේ මේ ගහක් වගේ ඉන්න පුළුවන්. මහ පොළොව වගේ ඉන්න පුළුවන්. වතුර ටිකක් වගේ ඉන්න පුළුවන්. ඒවට හොඳ දේ දැම්මත් මුකුත් කියන්නේ නරක දේ දැම්මත් මුකුත් කියන්නේ. තේරුණාද? ඉතින් ඒක නිසා මේ ඇලීම් ගැටීම් ඔක්කොම මේ තියෙන්නේ වෙන බාහිර දේවල් නිසා නෙමෙයි. හොඳට තේරුම් ගන්න. අපි දකින්න විදිය හිතන විදිය වැරද්දක් තියෙනවා. මිච්ඡා දකින්න විදිය වැරදි කියන්නේ මිච්ඡා දිට්ඨිය. හිතන විදිය වැරදි කියන්නේ මිච්ඡා සංකප්පනාව. නමුත් අපි මේ ගවේෂණය තුලින් මේ හිත කියන්නේ මොකක්ද? කය කියන්නේ මොකක්ද කියලා මේ ගවේෂණය කුරින් කරන්නේ අර දකින්න විදිය නිවැරදි කරගන්න. ඒකල හිතන විදිය නිවැරදි කරගන්න. තේරුණාද? ඒ දකින්න විදිය හිතන විදිය නිවැරදි වෙනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය තමයි දකින්න විදිය නිවැරදි වෙනවා කියන්නේ. හිතන විදිය නිවැරදි වෙනවා කියන්නේ සම්මා සංකප්පය. ওই දෙක දියුණුනා කියන්නේ වචනියත් නිවැරදි වෙනවා, ක්‍රියාවත් නිවැරදි වෙනවා, හිතන විදියත් නිවැරදි වෙනවා. ඔය ඔක්කොම නිවැරදි වෙනවා. ඒ ටික මේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි කියන මේ දකින්න විදිය හිතන විදිය නිවැරදි උනේ නැත්තම් පින්වතුනි ඔය සීලය රැක්ක සමාධි වැඩුවත් ප්‍රඥාව දිනු කරත් ඔය කිසිම දෙයකින් නිවනට යන්න බෑ. ඒ නිසා අපි කරන්න ඕන ගවේෂණේ කවුරුත් ගැන නෙමෙයි. මේ තමන් ගැන ගවේෂණය කරන්න. පුළුවන් තරම් මේ හිත ගැන තේරුම් ගන්න බලන්න. කය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න. ඔය ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා. මේක දන්නේ නැති තාක්කල් පීඩාව දුක අසහනෙ ඇලීම් ගැටීම් මුලාව නිසා තමයි පීඩා දුක කරදර ජීවිතේ. ඒ ටික නැති කරගත්තා නම් ওই ප්‍රශ්නයක් එකක්වත් වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණේ හොඳට තේරුම් අරගමු. ඉතින් එතකොට මේ දැන් අපි සාකච්ඡා කරගෙන ගියා මේ අපිට මේ ලෝක ධාතුවේ තුල ඇති වෙන්න පුළුවන් සිත්. ලෝක ධාතුව තුල ඇති වෙන්න පුළුවන් සිත් මේ කියලා දුන්නනේ අපි සිත් ටිකක්. දැන් අපි කතා කරා කාමාවචර සිත්. කාම ලෝකයේ ඇති වෙන්න පුළුවන් සිත් ගැන කතා කරා. 54ක් තිබ්බා. නිකම් මතක් කරගෙන යන්නකො. කාම කියලා කිව්වේ මොනවද?
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේවා අරමුණු කරගෙන කාම වශයෙන් ඇති වෙන්න පුළුවන් සිත්. අපි කිව්වා අකුසල් සිත් 12ක් ඇති වෙනවා. ඒවල මොනවද තිබ්බේ? ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි. ඒකට හේතුනේ අකුසල් වලට හේතුනේ මොකක්ද හේතු? ලෝභ මූලය, ද්වේෂ මූල, මෝහ මූල. එතකොට අපි කිව්වා මේ මුල් තුන එකතු වෙලා මේ අකුසල් කරගත්තට පස්සේ විපාක විදියට කොහෙද ඉපදෙන්නේ? අන්න සතර අපායේ. අන්න ලෝක භූමි හතරක ඉපදෙන්න හේතු වෙනවා මේ සිත් හතර ඇති කරගත්තොත්. ඊට පස්සේ අපි කතා කරා අහේතුක සිත් 18ක් ගැන. අහේතුක සිත් කියලා කියනකොට කොහොමද තිබ්බේ? අහේතුකයි කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන එකවත් අලෝභ, ද්වේෂ, මෝහ කියනවත් හේතු එකක්වත් ඉදිරිය නැහැ. හැබැයි වෙන හේතු නැහැ කියලා හිතන්න එපා. මේ හේතු හය නැති වුණා කියන එක විතරක් තේරුම් ගන්න. වෙන හේතු තියෙනවා. වෙන හේතු තියෙනවා. එතකොට මේකේ තිබ්බා අපේ අකුසල් විපාක සිත් තිබ්බා කීයක්ද? 7යි. කුසල විපාක සිත් 8යි. ක්‍රියා සිත් 3යි. මොන විදිහට අපි සාකච්ඡා කරගෙන ආවා. එතකොට අර අකුසල කරනකොට ඒවල විපාක ලැබෙන්නේ ඔන්න ඔය අහේතුක විපාක සිත් වලින්. සතර අපායේ ඉපදිනවා. ඒ විතරක් නෙමෙයි මනුස්සලලා උප්පත්ති ලැබුවොත් එහෙම මේ කුසලයක් නිසා අපේ දුක් කරදර ජීවිතේ එන්නේ ඔය අකුසල විපාක අහේතුක සිත් නිසා. ඊට පස්සේ අපි කතා කරා කාමාවචර කුසල් සිත් ගැන. ඒ කුසල් ඒ කාමාවචර සිත් වශයෙන් අපි ගත්තා කොහොමද? දැන් අපි කියවනේ අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි. කීයක් තියෙනවද? 30යි. මේවට කියනවා අපි අශෝභන සිත්. අශෝභන විපාක දෙන අශෝභන සිත් කියලා. ඊට පස්සේ අපි කිව්වා කුසල සෝභන සිත් විදියට කිව්වා කාමාවචර සිත් විදියට සෝභන සිත් කිව්වා 24ක් යෙදෙනවා. ඒ කොහොමද? කාමාවචර කුසල් සිත් 8යි. ඒ කුසල් වලටම ඇති වෙන විපාක සිත් 8යි. රහතන් වහන්සේලා දාන සීල භාවනා ආදී කරනකොට ඒකේ විපාකයක් නැති නිසා නැවත ක්‍රියා මාත්‍රයක් නිසා ක්‍රියා සිත් 8යි. මේ ඔක්කොම කාම ලෝකේ ඇති කරගෙන අරමුණු කරගෙන ඇති වෙන සිත්. තේරෙනවද? රහතන් වහන්සේ කෙලෙස් නැති කරලා හැබැයි උන්වහන්සේලා තව භාවනා කරනවා. දන් දෙනවා, සිල් රකින්නවා. හැබැයි මේවා කරන්නේ මේ ක්‍රියා සිත් ටික නිසා. හැබැයි මේ වලින් විපාකයක් නැවත නැහැ. මොකද උන්වහන්සේලාගේ කර්ම හදන ශක්තියක් නැහැ. හැබැයි කාමාවචර සිත් වලින් තමයි ඒව කරන්න ඕනේ. රූපාවචර සිත් වලින් දන් දීම, සිල් රැකීම ඒව කරන්න බෑ. තේරුණාද? ඒ සිත් වලින් තමයි ඕව කරන්නේ. ඊට පස්සේ ඔතන කිව්වා 24ක්. 8යි 8යි 16යි 24. ඊට පස්සේ අපි කතා කරා ඊට පස්සේ ඔන්න දැන් ওই කාම ලෝකේ ගත්තාම අපි කිව්වා මේ කාම ලෝකේ ඇතිවන මේ සිත් ටික නිසා ප්‍රතිසන්දි විපාකත් ඇති වෙනවා, ප්‍රවෘත්ති විපාකත් ඇති වෙනවා. ප්‍රතිසන්දි කියලා කියන්නේ ඉපදෙන්න හේතු වෙන සිත් තියෙනවා. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ විපාක දෙන සිත් තියෙනවා. ඉතින් මේකේ කුසල සිත් ටික ගත්තාම ඕවා තමයි අපි කාම ලෝකයේ ඇසුරු කරගෙන මේ කයෙන් වචනෙන් හිතෙන් කර ඉන්නේ. කුසලුත් කරනවා, අකුසලුත් කරනවා. තේරෙනවද? එතකොට ඒවලම අර අකුසල් විපාක කියලා ඇති වෙන්නේ, කුසල විපාක කියලා ඇති වෙන්නේ, හේතුක විපාක කියලා ඇතුනේ මොනවාද? ඒ කුසල් කරගත්තට පස්සේ ප්‍රතිසන්දි විදියට හරි ප්‍රවෘත්ති විදියට හරි විපාක දෙන්නේ. ওই ටික තේරුම් ගත්තා නම් ඇති. ඊට පස්සේ අපි කිව්වා මේ කාම ලෝකයේ ගැන කලකිරෙලා කාමයන්ගේ ආධිනව දැකලා මේක මහා කරදරයක්. මේවා නැවත නැවත හොයන්න ඕන. නැවත නැවත පීඩා විඳින්න වෙනවා. නැවත නැවත රැකියාස්සා කරන්න ඕන. දරුවෝ මල්ලෝ හදන්න ඕන. ඒකේ දුක් ලබන්න වෙනවා කියලා මේ කාමයන්ගේ ආධිනව දැකලා මොකද කරන්නේ? දැන් අපි කිව්ව දැන් ඔය කාම ලෝකයේ ඇතිවන සිත් වලින් ප්‍රතිසන්දි හදනවා භූමි කීයකටද? 11ක. සතර පහයයි, මනුස්ස ලෝකයි, දිව්‍ය ලෝක 6යි. තේරුණාද? ඔය විපාක වලින් ඇති කරන්නේ සතර අපායයි, මනුස්ස ලෝකයි, දිව්‍ය ලෝක 6යි. එතකොට මතක තියාගන්න අකුසල් විපාක හදාගන්න හැම මොහොතක් පාසාම අපි සතර අපායේ උප්පත්ති හදාගෙන ඉන්නේ. තරහක් ගත්තාම මතක තියාගන්න මරුණ ගාම්ම ගිහිල්ලා සතර අපායක ඉපදෙන්නේ. ඔන්න ඔහොමයි දකින්න ඕන. කර්ම විපාක. අකුසල් සිතක් ඇති කරගත්තා නම් දකින්න ඒකේ විපාකයක් තියෙනවා. සතර අපාය. හැබැයි කුසල් සිතක් හදාගත්තා නම් දකින්න දිව්‍ය ලෝක, මනුස්ස ලෝක.
උප්පත්ති හදනවා. සැපේ ඇති කරනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා ජීවිතයට එකතු කරලා දෙනවා. ඊට පස්සේ අපි රූපාවචර ධානය උපදවනවා කියලා කිව්වා. රූප ලෝකේ අරමුණු කරගෙන ඒක ලෝක තියෙනවා 16ක් ගැන අපි කතා කරා බ්‍රහ්ම ලෝක. ඒ ධානය උපදවා ගැනීම නිසා ඇතිවන සිත්. එතකොට මේ සිත් ගත්තහම රූපාවචර කුසල් සිත් තිබ්බා. රූපාවචර කුසල් සිත් තිබ්බා 5යි. ඒකෙම විපාක එනවා 5යි. රහතන් වහන්සේලා ධානය උපදවනකොට ක්‍රියා මාත්‍යක් ඇති වෙන රූපාවචර 5යි. එතකොට ඔක්කොම 15යි. අරූපාවචර සිත් ගත්තාම අපි කිව්වා අරූපාවචර භූමිය 4ක් තියෙනවා. ආකාසානංචායතන භූමිය, විඥානංචායතන භූමිය, ආකින්චඤ්ඤායතන භූමිය, නේව සංඥා නාසඤ්ඤායතන භූමිය. ඔන්න ඔය භූමිය වල උපදින්න නම් අන්න අරූපාවචර ධානය උපදවන්න ඕන. එතකොට ඒකේ අරූපාවචර කුසසිත 4යි. ඒ කුසසිත නිසා ඇතිවන විපාක සිත් 4යි. රහතන් වහන්සේලා අරූපාවචර ධානය හැදුවොත් ක්‍රියාසිත 4යි. එතකොට 12යි. ඔන්න ඔය ටික අපි ඔළුවේ තියාගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ දැන් කියනවා දැන් අපි හොඳටම තේරුම් ගත්තා මේ සුගතියේ ඉපදුනත් දුගතියේ ඉපදුනත් මේ 31 තලයකම ඉපදුනත් මේ ඉපදෙන්න නම් කර්ම හදන්නටත් ඕන. ඒ කර්ම නිසා තමයි විපාකයක් විදිහට ඒ දිව්‍ය ලෝකෙ ඉපදෙන්නේ. හැබැයි හේතුන් නිසානේ මේ උප්පත්ති තියෙන්නේ. හේතු නැති වෙනකොට මේක නැති වෙනවා. මේ හැම සිතකම පින්වතුනි චිත්තක්ෂණයයි තියෙන්නේ. චිත්තක්ෂණයක් කියලා කියන්නේ මේ රූපේ බිඳින්න යන කාලයට වඩා අඩු කාලයක් තමයි මේ සිතක් තියෙන්නේ. සිත බිදි බිදි යනවා. එතකොට අපි ජීවත් වෙනකොට ඇති වෙන සිත් ටිකක් තමයි මේ කිව්වේ. එතකොට බලන්න මේ සිත කියන්නේ මමද? නෑ සිත්. කාමාවචර හරි රූපාවචර හරි අරූපාවචර. ඒ සිත් ඇතුනේ මොකක් නිසාද? අන්න අකුසල් ඇති වෙනවා සත්තු මරනකොට ඒ ආයුධ අරමුණු කරගෙන රූප, ශබ්ද, සුවඳ, රස, ස්පර්ශ කියන මේ බාහිර අරමුණු නිසා තමයි මේ සිතක් ඇති උනේ අකුසල් සිත්. හරි කුසල් සිත් හරි. ඒ අරමුණු නැති වෙනකොට අර සිත නැති වෙනවා. අන්න හේතු නිසා ඇති වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් ඇති වෙලා නැති වෙලා යනවා නම් අනිත්‍යයි. ඒ නැති වෙන නිසා නැවත නැවත උපදවන්න වෙනවා. දුකයි. ඇති කරන්නත් බැරි වුණා, පවත්වන්නත් බැරි වුණා, නැති කරන්නත් බැරි වුණා. කැමති විදිහට පවත්වන්න බෑ අනාත්මයි. දැන් ඔන්න ওই විදිහට සිත් දැකලා හේතුඵල දැකලා අපි ඕක අනිත්‍ය දුක්ඛ අනාත්මෙට දාලා අයින් කරන්න. එතකොට මේ කිසිම භූමියක ස්ථීර භාවයක් නැහැ. මේක තමයි සසර. මේ 31 තලය කියලා කියන මේ තමයි අපිට ඉපදෙන්න තියෙන තැන්. මම කියන්නේ මේවල අපි ඉපදිලා නැත්තේ කොහෙද? අපි ඉපදිලා නැත්තේ අසඤ්ඤ සත්‍ය. ඒ අනාගාමී උත්තමයන් වහන්සේලා බිහිවෙන බ්‍රහ්ම ලෝක 6 විතරයි. අපි අනිත් තැන් හැමතැනම ඉපදෙලා ඕන තරම් සැප ලබලා දැන් ඔය කට්ටිය ඉස්සරහට සැප ලබන්න බලාපොරොත්තු වෙනවනේ. ඔය ඔක්කොම විදලා තියෙන්නේ. හැබැයි මේ විඳින්න තියෙන්නේ සිතකින්නේ. හැබැයි අපි දන්නවා මේ සිතත් මොහොතක් පාස නැති වෙන එකක්. එහෙනම් දෙන්නේ මේ සිතක් නෙමේ හදන්නේ මේ සැප හොයනවා කියලා. ඇහැ රූප පේනවා කියන්නේ සිතක් හැදුවා. එක චිත්තක්ෂණය. ශබ්දයක් හැවුව එක චිත්තක්ෂණය. සුවඳක් බැලුව එක චිත්තක්ෂණය. මේ තියෙන ටිකෙන්නේ මේ සිත් අතහලනේ මේ චිත්තක්ෂණයක් විදිහට තියෙන සිතකින්නේ ඔයාලට සැප ගන්න පුළුවන් වෙන්නේ කොහෙ ගියත් ජනාධිපති වුණත් ඇමති කෙනෙක් වුණත් අරාබියට ගියත් ඇමරිකාවට ගියත් සිංගප්පූරුවට ගියත් නිව්සීලන්ත ගියත් ඔය සිත් ටිකෙන් තමයි සැප ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපි ඔය සිතක් නෙමෙයි ඇති වෙන්නේ කියන එක තේරුම් ගත්තා නම් හොඳටම අපට ඔය දේවල් හොයන එක ගොඩාක් නතර වෙනවා. ඉතින් මේ මම පොඩි කතාවක් කියන්නම්. මට දැන් මේ මතක් වුණේ අපේ මේ නංගි කෙනෙක් ඉන්නවා බණ භාවනා කරන්නේ න. ඉතින් මගේ එකම සහෝදරියක් ඉන්නවා. ඉතින් එයා සිංගප්පූරු වල ඉන්නේ. ඉතින් මේ ඒ නංගිට දැන් අපේ අක්කා ඉතින් ওই පන්සල් වල එහෙම ගිහිල්ලා ෆොටෝ එවනකොට මේ එයාටත් පෙන්නනවා. ඉතින් එයා කියනවා ස්වාමීන් වහන්සේට සිංගප්පූරුවට ගිහින් එන්න පුළුවන් ටික දවසකට. හොඳයිනේ අත්දැකීම් ගන්න කියලා. මං ඇහුවා මොකටද? නෑ ඉතින් එහේ හරි ලස්සන දේවල් මේ බලන්නකෝ කියලා කියනවා. ඒකට මං කිව්වා මේ
දැන් මං එහෙට ගියත් කරන් මට අරන් යන්න තියෙන්නේ රූපාදිය බලන්න මේ S2යි කන් දෙකයි නහයයි දිවයි කයයි මේ ටිකනේ. තේරෙනවද? එතකොට මම මෙහි ඉඳලා මේ තියෙන මේ ලංකාවේ තියෙන දේවල් මොනව බැලුවත් මේ ඇහෙන් ඊළඟ මොහොතේ නැහැ. සිතක් ඇති වුණා නැති වුණා. ශබ්ද ඇහුවත් නැති වුණා නැති වුණා. සුවඳ ටිකක් බැලුවත් නැති වුණා නැති වුණා. රස ටිකක් බැලුවත් නැති වුණා නැති වුණා. ස්පර්ශ ලැබුවත් නැති වුණා. හිතුවත් නැති වුණා. ඉතින් දෙයිනේ මගේ මේ බලනකොට මේ ටික මෙහෙම ඇති වෙලා නැති වෙනවා නම් මම මොකද ඔච්චර ෆ්ලයිට් වල ගිහිල්ලා මහන්සි වෙලා ඔච්චර කාලයක් ගත කරලා ඕක බැලුවත් ඉතින් මේ ටිකනේ අරන් යන්නේ නේ මට. හිල් වෙච්ච කලහයක්. තේරුණාද? මම මේක ගැන හොඳට දන්නවා. සැප කියන්නේ කොතනින්ද බලන්නේ? මේ නිකන් සිත් ටිකක් ඇති වෙනවා විතරයි. සිංගප්පූරුවේ ගිහිල්ලා ඔච්චර මහන්සි වෙලා මේ ඕක කරගෙන ඉන්න ඕනද? මට මේකින්ම ඒ අත්දැකීම ලැබිලා ඉවරනේ. මොනව බැලුවත් මේ හැට වැඩක් නැහැ. සිතක් ඇති වෙලා නැති වෙනවා. මම එහි ගිහිල්ලා කොච්චර කාලයක් ඉඳලා මෙහෙට ආවත් අනේ ඉතින් එකක්වත් නැහැ. නිකන් මහන්සි වෙලා විතරයි. ඊට වඩා හොඳට නිකන් ඔය දානේ ටිකක් අරගෙන පොඩ්ඩක් මේ කරලා නිදිය ගන්නවා. ඊට වඩා සපයි. තේරුණාද? තේරුණාද? ඉතින් ඒක නිසා මේ අපි මේ දේවල් හෙව්වට අපි තේරුම් ගත්තා නම් මේ මෙතන වෙන්නේ මොකද්ද කියලා අනේ ඔය කිසි දෙයක වටිනාකමක් එයාට නැහැ. මං කියන්නේ මං ගැන නෙමෙයි. මං රහත් වෙලා නැහැ. තේරුණාද? ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ ඔය දේවල් හොයන්නේ නැහැ. යුද්ධ කෝලහාර කරන්න හිතන්නේ නැහැ. අනුන්ගේ දේ ගොහරකම් කරන්න හිතන්නේ නැහැ. ලොකු බලාපොරොත්තු ඇති කරගෙන දුක් විඳින්නේ නැහැ. ඉතින් ඒකයි මේ කියන්නේ මේක තේරුම් ගන්න. තේරුණාද? ඉතින් මම යන්නේ මට මේ ඇවිල්ලා මේ මෙහෙම ටිකක් පන්ති ටිකක් කරගෙන ඉන්න එක මම දන්නවා ඉතින් ටික ඇති. ඒකෙන් ධර්ම රසයකුත් එනවා. ඉතින් මේ මට රටවල් කිහිපයකින්ම කතා කරලා තියෙන මම යන්නේ. මොකද මේක මොකද්ද කියලා දන්නවා. තේරුණාද? ඉතින් ওই ධර්ම ප්‍රචාරයක් වගේ ආවොත් ඉතින් යනවා. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න මේ මං ගැන ගුණයක් කියනවා නෙමෙයි මේ බුදුහාමුදුරෝ දීලා දේ රසය විඳින්න. ධර්ම රසය විඳින්න. නිකම් ප්‍රශ්න හදාගෙන නිකම් දුක් විඳින්න එපා. ඒ ධර්මයේ ප්‍රායෝගිකව ගත්තට පස්සේ ඒ ධර්ම රසය නිවන් රසය අපිට ඇති කරගන්න පුළුවන්. තේරුණාද? එහෙනම් අපට්ටි දැන් මේ ඉගෙන ගැනීමෙන් කරන්න ඕන මෙතන ඇති වෙන්නේ සිත් ටිකක් විතරයි. රූපයක් බැලුවත්, ශබ්දයක් ඇහුවත්, කොහෙට අරන් ගියත් මේ සිත් ටිකක් විතරයි අරන් යන්න තියෙන්නේ කියලා තේරුම් ගන්න. ඒවා චිත්තක්ෂණය. කොහේ ගියත් සැප ගන්න ඇති වෙන්නේ සිත් ටික කොයි රූප ටික කොයි විතරයි. ඒවා මොහොතක් පාස ඇති වෙලා නැති වෙනවා. ඔන්න ඔය ටික තේරුම් ගත්තා නම් හරි. එතකොට මේ ලෝකේ අපිට ඉපදෙන්න තැනක් නැහැ. මේවා ඔක්කොම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්ම නම් අපි එහෙනම් මේ ලෝකයෙන් එතර වෙච්ච තැනකට යන්න ඕන. දැන් මේ ලෝකේ අපි ඔක්කොම බැලුවානේ. භූමි 31ක් තියෙනවා. 31ම උපදින්නේ හේතු නිසා. හේතු නැති වෙනකොට එන්න වෙනවා. නැවත හදන්න වෙනවා දුක. එහෙම දැක්ක කෙනා අපි තේරුම් ගන්නවා එහෙනම් මෙතනින් මිදෙන තැනක්. මෙතනින් මිදෙන තැනක් හොයනවා. දැන් අර පරමාර්ථ හතරෙන් මේ කිව්ව සිත් ටික ගත්තොත් එහෙම මේ පරමාර්ථ වල මොනවද තියෙන්නේ? රූප, චිත්ත, චෛසික කියන එක. මේවා ලෞකිකයි. තේරෙනවද? ලෞකිකයි. එතකොට හොයනවා නිර්වාණය. මේ තුන නැති තැන තමයි සැපේ. නිර්වාණය. මේ ලෝකෙන් සැපයක් ගන්න තැනන්නේ. අන්නේ නිර්වාණය සඳහා තමයි දැන් අපි කටයුතු කරන්න ඕන. අන්නතර විදියට භාවනා කරලා මේ නාම රූප දෙක විදියට දැකලා මේවල හේතුඵල ටික දැක්කහම මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන එක වැටහෙනවා. ඒ වැටහෙනකොට මෙයා තවදුරටත් විපස්සනා කරගෙන යනකොට මේ නාම රූප දෙක, කය හිත තියෙන දෙක පරමාර්ථ වශයෙන් දකිනකොට ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකිනකොට විපස්සනා ඥාන ඇති වෙලා අන්න යාට ඇති වෙනවා මාර්ගඵල සිත්. තේරුණාද? මාර්ගඵල සිත්. ඒක දැන්ට එන්න ඕන නම් මේ රූපය ගැන දැනගන්න ඕන. චිත්තය ගැන දැනගන්න ඕන. චෛසික ගැන දැනගන්න ඕන. මේවල හේතුඵල දැනගන්න ඕන. මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වැටහෙන්න ඕන. මේ අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියන එක මේ ඇත්තටම මේ කියන එකක් නෙමෙයි.
අපිට වඩන්න ඕන ඇත්තටම මේ ගොඩක් කට්ටිය මේක වැරදිලා මේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, දුකයි යන එහෙම කිව්ව කියලා අවබෝධයක් ඉන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වඩන දෙයක් නෙමෙයි. මේක අවබෝධ වෙන්න ඕන අපේ හිතට. ඒ ටික අවබෝධ වෙන්නේ මේක නාම රූපදී අපිට කරන්න තියෙන්නේ මේක නාම රූප විදිහට දකින්න එකක්. මේක හේතුඵල ධර්මයක් කියලා දකින්න එකක්. අන්න ওই ටික දකින්නකොට හිත විසින්ම තේරුම් ගන්නවා මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා අපි වඩන එකක් නෙමෙයි. ඒක මනසින් අවබෝධ වෙන්න ඕන. දැන් අපි මේ වඩනවනේ. ඒ තුන ප්‍රතිඵලය අපිට හදන්න බෑ. අපිට තියෙන හේතු ටික හදන්න. හේතු මොනවාද? අපේ සීලය හොඳට පිරිසිදු කරගන්නවා. සමාධියෙන් හිතේ නීවරණ අඩු කරගන්නවා. නීවරණ අඩු කරගෙන හොඳට විපස්සනා භූමියක් හදාගෙන ඒ විපස්සනා භූමිය තුල අපි මේ රූපේ කොටස් වලට බෙදලා පරමාර්ථ වශයෙන් දකිනවා. නාමයේ කොටස් වලට බෙදලා පරමාර්ථ වශයෙන් දකිනවා. රූපේට හේතු මොනවාද? කර්මයේ හේතුවක්, චිත්තේ හේතුවක්, ඍතුව හේතුවක්, ආහාර හේතුවක්. ඔන්න හේතුවක් දකිනවා. එහෙනම් හේතු නිසායි මේක ඇතුනේ, හේතු නැතිනකොට නැති වෙනවා කියලා දකිනවා. ඒක දකින්නකොටම අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන අවබෝධය අපේ මනසේ එනවා. ඒක වඩන්න ඕනේ. ඔකට තේරුම් ගන්න මේවා මේ කියද්දි ගොඩක් කට්ටිය මේ හිතෙන්න පුළුවන් මේ කියන එකට වඩා වෙනස් නේ කියලා. ඇත්තටම ඒක ඒවා අපි වඩන්න යන හින්දායි අපට අවබෝධයක් එන්නේ. ඇයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. නේ බුදුන් වහන්සේ කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න කියන එක නෙමෙයි. බුදුන් වහන්සේ කිව්වේ යථාකාරයෙන් දකින්න. දකින්නකොට එතන ඔය කට්ටියට අවබෝධ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එතකොට අපි කරන්න ඕනේ මේක බලන එක. සම්මා දිට්ඨියයි සම්මා සංකප්පය. ඉතින් මේව ගැන අපි අවසානයේ කතා කරනවා. එතකොට මේවා බලනවා කියන එකයි අපි කරන්න ඕනේ. ওই සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ගොඩක් කට්ටිය සම්මා කියනකොට නිවැරදි දැකීම අරව මේවා කියන. නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ තියෙන එක තියෙන ආකාරයෙන් දකිනවා. මෙතන කය නම් තියෙන්නේ කය ආකාරයෙන් දකිනවා. ඒකට වචන දාන්න එපා. ඔය කට්ටිය බලාගෙන යන්න විතරක් කරන්න. කය විදියට දකිනවා, හිත විදියට දකිනවා. ඒ තියෙන එක තියෙන විදියට දකිනකොට ඉතින් අවබෝධ වෙනවා මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි. අපි කරන්නේ මේ සම්මා දිට්ඨිය කියලා තවත් දෘෂ්ටි දාගෙන බලනවා. මේක අනිත්‍යයි. නෑ බුදුන් වහන්සේ කිව්වේ බලන්න කියලා අනිත්‍යද, නිට්ටයද අනිත්‍යද කියලා බලන්න කිව්වා මිස අනිත්‍යයි කියලාම කිව්වේ නෑ. ඒක අවබෝධ වෙන්න ඕන අපට. ඒක නිසා අපිට කරන්න තියෙන දේ තමයි මේක නාම රූප දෙකට බෙදලා පරමාර්ථ විදියට දැකලා ඒකේ හේතුඵල ධර්ම දකින්න. රූපේට හේතුව කර්ම, චිත්ත, ඍතු, ආහාර. සිතට හේතුව රූප, ශබ්ද, ගන්ධ, රස කියන බාහිර අරමුණු. අභ්‍යන්තර මනෝ අරමුණු. ඔය ටික දැක්කහම හේතුඵල ටික දැක්කහම මේක අනිත්‍ය දුක අනාත්මයි කියන එක නිකම්ම අපේ මනසට වැටහෙන්නේ. ඒක තමයි ප්‍රඥාව ඇති වෙන්න ඕන කියන්නේ. තේරුණාද? නිකම් මේ වචන දාගත්තාම දෘෂ්ටි ඒවා. සම්මා දිට්ඨිය නෙමෙයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දැන් ඇත්තටම මේවල තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ නම් ඕක අපි කියන්න ඕනේ මේක බලාගෙන යද්දි එතන ඒක වැටහෙන්න ඕන. ඒක තියෙන්න ඕන මෙතන. ඒක අවබෝධ වෙන්න ඕන දෙයක් මිස වඩන්න එකක් නෙමෙයි. අපි වඩන්න ඕන නාම රූප විදියට දකින්න එකත් හේතුඵල ධර්මයක් කියලා දකින්න එකක්. බුදුන් වහන්සේ කිසිම තැනක කියලා තියනවාද කියලා බලන්නකෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට වඩන්න කියලා. සබ්බාස සූත්‍රයේ අන්තිමට කියන්නේ මොකද්ද? බොජ්ජංග ධර්ම ටික වඩන්න. භාවනාව කියලා කියන්නේ බොජ්ජංග ධර්ම හත. ඉතින් ඒක නිසා තේරුම් ගන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ කී ඉන්න එකක් නෙමෙයි. ඒක අවබෝධ වෙනකන් අපි මේක නාම රූප විදියට දකින්න ඕන, හේතුඵල දකින්න ඕන. ඔන්න ඔය විදියට දකින්න කෙනාට තමයි ලෝකෝත්තර සිත් බවට හිත ගමන් කරන්නේ. ඔන්න ඔය කාරණේ හොඳට තේරුම් ගන්න. අපි මේවා ගැන අවසානයේදී හොඳටම කතා කරනවා. හොඳයි. ඊට පස්සේ අපි පොඩ්ඩක් විස්තර කිරීමක් කරන්න තියෙනවා. අනේ කියන එක. නිර්වාණය කියලා කියන්නේ මොකද්ද? ලෝක උත්තර. ලෝකෝත්තර. ඔන්න පදේ හැදෙන විදිය.
අන්න ලෝකයෙන් ඊතර වෙන එක තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. ඇයි ලෝකේ දුකක් හේතුඵල ධර්මයක් පටිච්ච සමුපාදයක් සංස්කාරයක්. ඉතින් එහෙනම් ඒව අනිත්‍යයි දුකයි අනාත්ම නිසා අපි එතනින් මිදෙන්න බලනවා. ඒක නිසා තමයි මේ ලෝකෝත්තර සිත් ලෝකයෙන් මිදෙන්න හේතු වන සිත් කියන එකයි තමයි ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ලෝකෝත්තර සිත් ගත්තාම 8ක් කියනවා. 8ක් තියෙනවා. මම මේක විස්තර කරලා chart එකකුත් ඔය කට්ටියට පෙන්නන්නම්. එතකොට මේක ඉතින් ලොකුවට තේරුම් ගන්න දෙයක් නෙමෙයි. ඉතින් මේකෙදී ලෝකෝත්තර සිත් වලට යනකොට ඉස්සෙල්ලා මාර්ග සිතක් ඇති වෙනවා. දැන් අපි අර විදිහට විපස්සනා කර කර යනකොට නාම රූප දෙක හේතුඵල විදිහට දැකලා විපස්සනා කරගෙන යනකොට වැටහෙනවා මේව අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක වැටහෙනකොට මොකද වෙන්නේ? අන්න ඉස්සෙල්ලාම සෝවාන් මාර්ගසිතක් ඇති වෙනවා. මොන ඵලයෙන්ට ඇති වෙන්නේ මාර්ගසිත. මාර්ගසිත තියෙනවා 4ක්. ඒ මාර්ගසිතට ආපු ගමන් අන්න ඵලයකට යනවා. අර අපි කතා කරන්නේ කුසලයක් ඇති වුණා විපාකයක් ඇති වෙනවා. මේකෙත් ඒ වගේ තමයි. මාර්ගසිත කියන්නේ කුසලයක්. මාර්ගසිත. හැබැයි මේක ලෝකෝත්තර වශයෙන් ඇති වෙන සිතක්. ලෝකෝත්තර වශයෙන් ඇති ලෞකික වශයෙන් නෙමෙයි. ලෝකෝත්තර ලෞකික වශයෙන් උත් අපි දැන් ඔය ආර්ය අෂ්ටාංග මාර්ගිනේ උතර සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්නකොට ප්‍රඥාව එක වෙලාවක වැඩෙනවා. විරති සිත් ඇති වෙනවා, සමාධිය ඇති වෙනවා. මේවා එක එක විදිහට ඇති වෙන්නේ. ලෞකික වශයෙන් ඇති වෙන්නේ. එකපාරම ඇති වෙන්නේ නැහැ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික. එක වෙලාවක සම්මා දිට්ඨිය ඇති වෙනවා, එක වෙලාවක සම්මා වාචා ඇති වෙනවා. එකට ඇති වෙන්නේ මේක ලෞකික වශයෙන් ඇති වෙන්නේ. තේරෙනවද? මේක හොඳට අර වඩාගෙන යද්දී අන්න ලෝකෝත්තර මට්ටමට එනකොට මේවා ඔක්කොම එක පිළිවෙලට සම්පූර්ණයෙන්ම ඇති වෙනවා. ඒක තමයි මාර්ගසිතක් කියලා කියන්නේ. ලෝකෝත්තර මාර්ගසිත. එතකොට මේ මාර්ගසිත 4යි ඵලසිත 4ක් ඇති. දැන් අපි අර විදිහට විපස්සනා කරගෙන යද්දී ඒ යෝගියා ගත්තොත් එහෙම ඒ යෝගියාගේ සිත දැන් අපි කියවනේ ඒක නාම රූප විදිහට බෙදලා බලලා ඕක විපස්සනා කරගෙන යද්දී එයාට එකපාරම පේන්න ගන්නවා. දැන් අපි මේ ලෝකේ දිහා බලන්නේ මේක මම බාහිර පුජ්‍යලය සත්ත්ව පුජ්‍යල විදිහටනේ. ඒක කැඩෙනවනේ නාම රූප දෙකක් විදිහට හොඳටම දැකලා අවබෝධය ආවහම ඒ අවබෝධය කියලා කියන්නේ මේක නාම රූප දෙයක් කියලා පාඩම් කරපු එකක් නෙමෙයි. මේ ඉස්සෙල්ලා මේ නාම රූප දෙක හොඳටම වඩන්න ඕන. කාලයක් වඩන්න ඕන. ඒ වැඩුවාන් පස්සේ මොකද වෙන්නේ? මෙයාට මේ ලෝකේ පේන්නේ නාම රූප ගොඩක් විදියට. සත්පුජ්‍යල සංඥාවෙන් එන්නේ නාම රූප කියන දේවල් තමයි. හැබැයි එයා කතා කරන මම යනවා මම එනවා. හැබැයි මම කියන වචනේ කියන්නේ සංඥාවක් විතරයි. හැබැයි ඒකේ ඇතුලේ අර්ථය වෙන දෙයක්. දැන් නිකන් මම කියන්නම් දැන් මේ පෑනක් තියෙනවා. දැන් අපි කියනවා කවුරු හරි කෙනෙක් මම මේක අරගත්තාම කොතන හරි තියලා කෙනෙක් කියනවා මේ මගේ පෑන ඕක. මගේ පෑන කියලා කියනවා. එතකොට මම කියනවා වාගේද පෑන? ඔව් එයා කියනවා මේක පෑන මේක මගේ. මගේ පෑන. පෑනකුත් තියෙනවා මගේ කමකුත් තියෙනවා. අනේක තමයි උපාදානය කියලා කියන්නේ. රූපෙත් තියෙනවා ඒක මගෙත් වෙලා උපාදානෙත් වෙලා. එකටම තියෙන්නේ. ඒ වගේ දැන් ඔන්න යා කියනවා මගේ පෑන. එතකොට මම කියනවා හරි ඔයාගේ පෑනනේ. මම මේකේ මේ පිටිපස්සේ තියෙන කෑල්ල ගලවලා පෙන්නනවා මේක පෑනද? නෑ. එහෙනම් ඔයා කිව්වේ ඉස්සෙල්ලා පෑනනේ ඔයාගේ. එහෙනම් මේක ඔයාගේ නෙමෙයි. මං ගන්නවා. ඊට පස්සේ මේකේ කොපුව ගන්නවා. ඊට පස්සේ මේක ගලවලා එකින් එකට අහනවා ඒක පෑන නෙමෙයිනේ. මේ ඔක්කොම අයින් කරාට පස්සේ මං අහනවා කෝ පෑනක් නෑනේ. නේද? දැන් අරයට අයිති වෙලා තිබ්බේ පෑනක් නේ මගේ පෑන. මං ඉතින් කිව්වා ඉතින් මං ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් මේකද පෑන? කොපුවද පෑන? බටේද පෑන? එහෙනම් ඔයාගේ පෑන නෑ.
ඕක වගේ තමයි අපි අර රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අරව මේවා කියලා රණ්ඩු වෙනවා. හැබැයි ඕක කෑලි කෑලි වෙන් කරලා බැලුවොත් එහෙම එකක් නෑ. රට කියලා දෙයක්වත් නෑ, ජාතිය කියලා දෙයක්වත් නෑ. මුකුත් නෑ. නැති දෙයකට තමයි මේ තියෙනවා කියලා හදාගෙන අර පෑන කියලා එකකුත් තියෙනවා. ඇත්තටම මේකේ පෑනක් කියලා දෙයක් තියෙනවා කියන හැඟීමකුත් තියෙනවා. ඔන්න ඔය අර්ථ දෙක ගන්න. පෑන කියන වචනේත් කියනවා ඇත්තටමත් අපේ මේ හිතේ තියෙනවා මේ පෑන කියලා දෙයක් මෙතන තියෙනවා. හැබැයි මේ කෑලි ටික ගලවලා අපි එකපාරක් හරි බැලුවට පස්සේ දැන් හිතන්නකෝ ආයිත් මේ පෑන හදනවා. පෑන දැන් ඔන්න හදුවා. දැන් මං අරයට කිව්වොත් එහෙම ආයා පෑන කියනවා. හැබැයි හිතේ තියෙන්නේ පෑන කියලා දෙයක් මේක ඇතුලේ නෑ. අන්න ඒක තමයි අවබෝධය. මම කියලා කියනවා ඉස්සෙල්ලා මම කියනකොට මෙතන මම කියලා දෙයක් ඉන්නවා කියන දෘෂ්ටියත් එක්ක. ඒ වචනේ කියනවා ඒ දෘෂ්ටියත් එක්ක හැඟීමත් එක්ක. ඒකයි ඇලීම් ගැටීම් ආවේ. හැබැයි දැනුත් මම කියනවා. අර එකපාරක් මම බලලා තියෙනවා මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. ඒ මම කියලා කෙනෙක් ඇතුලේ නැහැ කියලා දන්නවා. හැබැයි මම කියනවා. ඉතින් රහතන් වහන්සේලාත් ඒ වගේ තමයි. මම කියනවා, අරයා කියනවා, මෙයා කියනවා. පුජ්‍යලෝ දකින්නවා සම්මුතිය තුල ජීවත් වෙනවා. හැබැයි ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා දැකලා ඉවරයි. දැකලා ඉවරයි. එතකොට එයාගේ මේ ඇලෙන්න ගැටෙන්න දෙයක් අර පෑන කිව්වට ඇලෙන්න ගැටෙන්න මගේ කියලා දෙයක් දකින්නේ නැහැ. ඇයි එයා මේක ගලවලා බලලා හොඳට තේරුම් අරගෙන ඉවරයි. ඔන්න ඔය වගේ තමයි සාමාන්‍ය මිනිස්යාගේ අවබෝධය සෝවාන් වෙච්ච කෙනාගේ අවබෝධය. සෝවාන් වෙනවා කියලා කියන්නේ මේවා නාම රූප විදියට දැකලා මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා දැක්කා. හැබැයි දැන් ෆික්ස් වෙලා තියෙන එක එකතු වෙලා තියෙන්නේ. හැබැයි යා මේක එකතු වෙලා තියෙන්නේ. හැබැයි මෙයා මේකට පෑන කියනවා. හැබැයි මෙයා ඇතුලෙන් දන්නවා මේ පෑන කියලා දෙයක් මේක ඇත්තටම නැහැ කියලා. සාමාන්‍ය පුතුජනයේ තියෙන්නේ මේක පෑනක් කියනවා, මේක දෙයක්ුත් තියෙනවා කියලා ඇලෙනවා ගැටෙනවා. ඔන්න ඕක තේරුම් ගන්න අවබෝධය කියන එක වෙන්න ඕන. මේ සංඥාව නැති කරගන්න එක නෙමෙයි. දැකලා අවබෝධයේ මනස ඇති කරගන්න එක. එතකොට මෙයාට අර පෑන කියලා ජීවත් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔන්න ඔය විදිහට අපි තේරුම් ගත්තාම අවබෝධය කියන එක තේරුම් ගන්න ඕන ඔන්න ඔය විදිහට. ඊට පස්සේ දැන් මේ මාර්ගසිත කියලා කියන්නේ මොකද්ද? මම ඒක chart එකකින්ම පෙන්නන්නම්. එතකොට පහසුයි. දැන් මම මේ දීලා තියෙනවා. මම මේවා ගැන පස්සේ වෙනවම කතා කරනවා. එතකොට මේ ලෝකෝත්තර සිත් 8යි. ඒ තමයි චතුමග්ගප්ප වේදේන චතුදා කුසලං තත පාකන්තස්ස පලත්තානි ති අට්ඨදානුත්තරම් මතං. සතරක් වූ මාර්ගයන්ගේ ભેදයෙන් ලෝකෝත්තර කුසලය සතරාකාර වන්නේ. මාර්ග වශයෙන් ගත්තොත් මේක හතරක් වෙනවා ලෝකෝත්තර සිත්. විපාකේ ඒ මාර්ගයන්ගේ ඵලයේ බැවින් ලෝකෝත්තර විපාක සිත් සතරක් වන්නේ. එතකොට මේ මාර්ගසිතේම ඵලයක් විපාකයක් විදියට ඵලසිත කියලා කියනවා. මාර්ගසිත කියලා කියන්නේ කුසලයේ හේතුව. ඵලසිත කියලා කියන්නේ විපාකේ. ඔන්න ඔය විදියට තේරුම් ගන්න. එතකොට මේ මාර්ගසිත කියන කුසල්සිත කියන ඒවා හතරයි. ඒ කියන්නේ හේතු හතරයි. ඒක නිසා ඇතිවන විපාකසිත ඵලසිත හතරයි. මේක ඉතින් ලොකුවට තේරුම් කළ දෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ සෝතාපට්ටි මාර්ග චිත්තේ. ඔන්න මාර්ගය. මෙන්න මේ මාර්ග සිත ඇති වෙන්න ඕන ඉස්සෙල්ලාම අපේ හිතේ. මම කොන ආරාෂ්ඨාංග මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් එක සිතක් මේ මාර්ග සිත ඇති වෙනවා. මේ මාර්ග සිත ඇතුළු මම මේවා චිත්ත වීදියේදී කියලා දෙන්නම්. දැන්ට මම ඕක විස්තර කරන්න යන්නේ. මේ මාර්ග සිතක් ඇති වුණ ගමන් අනිවාර්යයෙන්ම ඊළඟට ඇති වෙන්නේ ඵල සිතක් ඇති වෙනවමයි. මාර්ග සිතක් ඇති වෙලා දවස් ගාණක් ගිහිල්ලා අවුරුදු ගාණක් ගිහිල්ලා භවයක් ගිහිල්ලා ඵලසිත ඇති වෙන්නේ නැහැ. මාර්ගයට අනුතුරුවනම ඵලසිතක් ඇති වෙනවා. සෝවාන් මාර්ගසිතක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම මේ සෝවාන් ඵලසිතක් ඇති වෙනවමයි. ඕක තේරුම් ගන්න. ඊට පස්සේ ඇති වෙනවා ආයත් විපස්සනා කරගෙන යනකොට සකදාගාමි මාර්ගසිතක් ඇති වෙනකොට සකදාගාමි ඵලසිත ඊළඟ මොහොතේ ඇති වෙනවමයි. අනාගාමි මාර්ගසිතක් ඇති වෙනකොට අනාගාමි ඵලසිතක් ඇති වෙනවමයි.
අරහත් මාර්ග සිතක් ඇති වුණොත් අරහත් ඵල සිතක් ඇති වෙනවමයි. ඔන්න ඔක තේරුම් ගන්න මාර්ගයයි ඵලසිත. එතකොට මේ මම කියවනේ මේ අපි මේ විදිහට විපස්සනා කරගෙන යද්දී ඒ යෝගියා දකින්න මේක නාම රූප දෙකක්. මේක හේතුඵල ධර්මයක් කියලා දැකලා මේක යම් එක මොහොතකදී එයා එක ෂණිකයෙන් දකින්න මේ ලෝකෝත්තර සිත කියන එක හැම වෙලෙම තියෙන එකක් නෙමෙයි, මාර්ගඵල සිත කියන එක හැම වෙලෙම තියෙන එකක් නෙමෙයි. එක චිත්තක්ෂණයෙන් ඇති වෙලා නැති වෙලා යනවා සෝවාන් කෙනාගේ. මෙන්න මේව විපස්සනා කර කර යනකොට මම කියන්නේ අනිත්‍ය දුක්ඛාන්‍ය අපි වඩන්නේ. අපිට කරන්න තියෙන්නේ මේක නාම රූප දෙයක් හේතුඵල ධර්මයක් කියලා මේක දකිමින් ඉන්නකොට අන්න ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මේ විදියට වැටහෙන්න අරගෙන අනාත්ම විදියට වැටහිලා ඔන්න මොකද වෙන්නේ? එක ෂණිකයෙන් අර ලෝකෝත්තර මට්ටමට අපේ හිත යනවා. කාමයෙන් මිදෙනවා, රූපයෙන් මිදෙනවා, අරූපයෙන් මිදලා එක ෂණයක් විතරක් ලෝකෝත්තර සිත උන් එකපාරක් පේන්න ගන්න. තේරුණාද? මේ විපස්සනා කරන්න යනකොට ලෝකෝත්තර සිත එක මොහොතකදී පේනවා. ඒ පේනකොට යා දකින්න මෙතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. මෙතන තියෙන්නේ නාම රූප දෙකක්. ඒවා මේ හේතු නිසා ඇතිවන නැතිවන දෙයක්. අනිත්‍යයි දුකයි අනාත්ම දෙයක් කියන එක මේ ලෝකේම අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් කියන එක එයා එක මොහොතකින් දකින්න. සෝවාන් මාර්ගසිතේදී. ඒ එක මොහොතක් දැකලා සෝවාන් ඵලසිතටපත් වෙනවා. තේරුණාද? එක මොහොතක් දකින්න ඊට පස්සේ ඒක නැති වෙනවා. වැහෙනවා. මේක මේ මම කියන්නේ මේ ක්ලිප් එක ඔක්කොම ගලවලා බැලුවා. එකපාරක් දැක්ක මෙතන කෙනෙක් නැහැ කියලා. හැබැයි මේක ආයි එකතු වෙලා තියෙනවා. මේ සෝවාන් වෙනකොට වෙන්නේ මොකද්ද? මම තේරුම් කළ දෙන්නම්. මේ වචනේම තියෙනවා. සෝතං ආපත්‍ති කියන එක තමයි සෝතාපට්ටි කියලා කියන්නේ. මම මෙතන ලියන්නම්. සෝතං ආපත්‍ති. ඔන්නෝක වචනේ හැදෙන්නේ සෝතං ආපත්‍ති සෝතාපට්ටි. මේක අපි පාලි ඉගෙන ගන්නකොට ඕක මේවා තේරුම් ගන්න පුළුවන්. දැන්ට නිකන් මතක ගන්න සෝතං ආපත්‍ති සෝතාපට්ටි. මේ සෝතේකට ආපත්‍ති කියන්නේ පැමුණා කියන එක. සෝතේ කියලා කියන්නේ ජල ප්‍රවාහයට. දැන් ගංගාවක ජලය ගලාගෙන යනවනේ. එන්නේ ජල ප්‍රවාහයකට පැමිණුණා. මේ දැන් එක එක තැන්වල තියෙන වතුර ටික මේ මුහුදට යන්න තියෙන ඒ මුහුද කියන්නකො නිර්වාණි. ඒ මුහුදට තමයි යන්න තියෙන අවසානයේ ඒ එතනට යන්න තියෙන මාර්ගයට වැටුණා ය. එක එක තැන්වල තියෙන වතුර ටික අර මුහුදට කෙලින්ම අනිවාර්යෙන්ම යන මාර්ගයකට වැටුණා. තේරුණාද? ඒක තමයි සෝතාපට්ටි. සෝතං ආපත්‍ති කියලා කියන්නේ ජල ප්‍රවාහය නිවන් මාර්ගයට වැටුණා. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගෙ මෙයා වැටුණා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි නාම රූප හේතුඵල ධර්මයක් කියලා එයා එක මොහොතක් දැකලා ඉවරයි. ඒ දැක්ක එක ඒක වෙනස් කරන්න බෑ. තේරුණාද? සෝවාන් කෙනා මේක ගලවලා බලලා දැක්ක එක මොහොතක් මෙතන පෑනක් කියලා නැහැ කියලා. හැබැයි මේක දැන් එකතු කරා කියලා ඒ දැක්ම වෙනස් වෙනවද? නෑ. හැබැයි මේක තාම ඇරිලාම තියෙන්නේ. ඒ රහත් වෙද්දි වෙන්නේ. තේරුණාද? දැන් මේක දැක්ක වැහුණා. හැබැයි මේ දැක්ක දේ දැන් බුදුන් වහන්සේ කියලා කෙනෙක් හරිම ඇවිල්ලා පෙන්නලා අහසේ ඉඳලා රැස් විහිදෙන පෙන්නලා මට වැරදුනා. මේ ඔක්කොම නිත්‍යයි සතයි ආත්මයි කිව්වත් මේ මෙතන පෑනක් තියෙනවා කියලා කිව්වත් එයා පිළිගන්නේද? නෑ. එයා එක මොහොතක් දැකලා ඉවරයි. එයා එහෙනම් ඒක තව තවත් පිරිසුදු කරගෙන යනවා. මේක එයා කොහොම හරි දන්නවා මේ පැහැන කියන එක නෙමෙයි සත්‍යය. මේක ඔක්කොම කැලේ නැති වෙච්ච තැනයි සත්‍යය කියලා එයා දැකලා ඉවරයි. එහෙනම් එයා උත්සාහ කරන්නේ මේ පෑනත් එක්ක ගනුදෙනු කරන්නද? නෑ, මේ මුලාව නැති කරගන්න. ඒකයි යා පිරිසුදු වී යන්නේ. ඒකයි යා මාර්ගයට වැටලා කෙලින්ම නිවනට යන්නේ. ඒක නැති කරන්න බෑ යා. හැබැයි මෙයාගේ තාම කෙලස් තියෙනවා. මෙයාගේ උනේ දැක්ම මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දැක්කා විතරයි. කෙලස් නැතු උන්නේ. දැක්කා. මේක මේ දැක්ක එකපාරක් වැහුවා. හැබැයි වැහුවට මේකේ තියෙන එක ගැන මෙයා දැකලා ඉවරයි. මෙයාව කාටවත් රවට්ටන්න බෑ දැන්. තේරුණාද? එතකොට මේ සෝතං කියලා කියන්නේ ප්‍රවාහය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එක මොහොතක් වැටුණා කියන එකයි සෝතාපට්ටි කියලා කියන්නේ.
ආර්ය අෂ්ටාංග මාර්ගයට එක මොහොතක් වැටුණා. ඒ කියලා කියන්නේ මේක සම්මා දිට්ඨිය එක මොහොතක් දැක්කා. ඒ යෝගියා මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට දැක්කා. ඒකයි සෝතාපට්ටි කියන්නේ. එතකොට මේ සෝවාන් වෙන කෙනාගේ නැති වෙන්නේ කෙලස් කියන එකක් නෙමෙයි. සංයෝජන තුනක් නැති වෙනවා. ඒ කියන්නේ සසරට බැඳිලා තියෙන 10කින් අපි. ඒකෙන් තුනක් ඇති වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව අගින තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම ලියලා පෙන්නන්නම් ඒකේ අර්ථය කියන්න. මේ පාලි වල තියෙන වටිනාකම තමයි පාලි ඉගෙන ගත්තාම අපි වචනයක් කියනකොට ඒ වචනේ ඇතුළෙම තියෙනවා මේකේ අර්ථය. අන්න ඒකයි පාලි ඉගෙන ගන්න කියන්නේ. තේරුණාද? මේ පාලි භාෂාව කියන්නේ මහා ප්‍රඥාවන්ත භාෂාවක්. ප්‍රඥාවන්ත පිරිස පාවිච්චි කරන භාෂාව. මේ වචනයක් කිව්වත් නිකන් වචනයක් නෙමෙයි. ඒකේ වචනේ ඇතුළෙම තියෙනවා මේකේ අර්ථය. එතකොට ඒ සෝතාපට්ටි කියනවා අපි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය කියන තමයි කවුරු හරි කෙනෙක්ව දාන්න වෙනව නැත්තම් ආනන්ද මහත්තයා කෝස්ට් කරලා තියෙන්නේ මොකක් හරි වුණොත් මයික් එක ඕන් කරලා කතා කරන්නේ මයික් එක ඕන් කරලා කතා කරන්න මොකක් හරි වුණොත් මට ඇහෙනවා අනිත් කට්ටියට බෑ. එතකොට මේ සක්කාය කියලා කියන්නේ සක් කියලා කියන්නේ සුවකීය තමන්ගේ කියලා ගන්න එක කාය කියලා කියන්නේ මේ රූපේටයි නාමයටයි කියන දෙකම. සක්කාය මේ කය මගේ කියලා ගන්න එක තමයි සක්කාය කියලා කියන්නේ. මේ රූපේ හරි නාමේ හරි කියන මේ කය කියන්නේ මෙතන සමූහය. මේ ලෝකයේ තියෙන මේ සමූහයට තමයි කාය කියලා මෙතන කියන්නේ. තු මේ රූපේ විතරක් නෙමෙයි නාම රූප ඔක්කොම. මේවා මගේ කියලා ගන්නවා. මම කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. ඒක තමයි සක්කාය කියලා කියන්නේ. දෘෂ්ටිය කියලා කියන්නේ මේක දිට්ඨියක්. ඇත්තටම මෙයා හොයලා ගත් එකක් නෙමෙයි මේක දෘෂ්ටියක් කවුරු හරි දාපු. ඒකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨිය අර සෝවාන් වෙන කෙනාගේ නැති වෙනව නේද? මේක නාම රූප දෙකක්. ඒකේ හේතුඵල ටිකක් තියෙන එකක්. අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා දකිනකොට මේක අනිත්‍ය නම් නිට්ටය මම කියලා ගන්න දෙයක් නැහැ. දුක නම් මගේ කැමැති විදිහට පවත්වන්න බෑ මගේ කියලා ගන්නත් බෑ. කැමැති විදිහට පවත්වන්න බෑ අනාත්මයි නම් මගේ ආත්මය කියලා ගන්න දෙයක්වත් නැහැ. ඔන්න ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මය තුලින් තමයි මගේ ආත්මය කියන එක නැති වෙන්නේ. තණ්හා මාන දෘෂ්ටි නැති වෙන්නේ. ඕවා මම ඉස්සරහට කියලා දෙන්නම්. ඕවා නිකන් කියන වචන නෙමෙයි. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය නැති වෙනවා සෝවාන් වෙන කෙනාගේ ඉස්සෙල්ලා. ඇයි මේ දෘෂ්ටිය නැති වෙනවා? මමත්වේ නැතුණා නෙමෙයි. මේ වැරදි දෘෂ්ටිය නැතුණා විතරයි තාම. මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය යාට දාන්න බෑ. හැබැයි මමත්වේ නැතුණා නෙමෙයි ඒක රැත් වෙන්නේ රහත් වෙද්දි. වැරදි දැක්ම නැතුණා විතරයි මම කියන්නේ මේ පෑනේ මෙතන පෑනක් තියෙනවා කියන දෘෂ්ටිය. මේක ගලවලා එකපාරක් දැක්ක ගමන් නැතුණා විතරයි. හැබැයි තාම මේ පෑන ගැලවිලාම තියෙන්නේ. හැබැයි දෘෂ්ටිය නැතුණා. ඒකයි මේ කියන්නේ. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා. විචිකිච්ඡාව. දැන් මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැක්ක ගමන් මේක කවුද කිව්වේ? මෙන්න ධර්මයේ දැක්කා. මෙන්න බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ දැක්කේ. බුද්ධ ශාසනයේ ධර්මයේ මොකද්ද? මේවා නාම රූප දෙකක්. ඒවා හේතුඵල ධර්මයක් කියන මේ ධර්මයේ තමයි මේ දැක්කේ මේක බලාගෙන යද්දි.
අන්න එතකොට ධර්මයේ කෙරෙහි තියෙනව නේද අචල සද්ධාවක් දැන්. ඉස්සර අහලා තිබ්බේ මේව අනිත්‍ය දුක්ඛ අනාත්මයි කිය හිටියා. හැබැයි දැන් තමන්ම දැක්කා මේ ධර්මයේ කියන එක සුවක්කාතයි. මේ ධර්මයේ කිව්වේ කාරණා සුවක්කාතයි. සම්දිට්ඨිකයි තමන්ටම දැක්කා. අකාලිකයි කල් යවන්න නැතුවම දැක්කා. ඒහි පස්සිකයි ඕන කෙනෙක්ට බය නැතුව කියන්න පුළුවන් ඇවිල්ලා බලන්න කියලා. ඕපනයිකයි හිතෙන්ම දැක්කා. පච්චත්තං වේසබ්බෝ විඤ්ඤෝ හේති නුවණින් කල්පනා කරලායි දැක්කේ. ඔන්න ඔය ධර්මයේ ගුණ 6ම යා තමන්ම දැකලා අචල සද්ධාවේ පිහිටනවා. ධර්මයේ ගුණ දැකලා අචල සද්ධාවේ පිහිටියා නම් එයා ඒ ධර්මයේ දේශනා කරපු බුදුන් වහන්සේ ගැන සැකයක් වෙනවා. නෑ බුදුන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ ධර්මයේ දැකලා කෙලෙස් රාග ද්වේෂ මෝහ නැති කරා. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ එනම් සර්වඥයි. අන්න ධර්මයේ ගුණ බුදුන්ගේ ගුණ දැකලා අචල සද්ධාවේ පිහිටන. ඊට පස්සේ සංඝයා කියන්නේ ඉතින් දැන් තමන් සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව නැති වෙනකොට තමන් සංඝයා බවට පත් වෙලානේ. ඉතින් තමන් සංඝයා බවට පත් වෙලා නම් මෙහෙම සෝවාන් සකදාගාමි අනාගාමි කියන රහතන් වහන්සේලා කියන මේ සංඝයා ලෝකෙට බිහි වෙන්න බැරිද? එහෙ සැකයක් නැහැ. අන්න සංඝයා කෙරේ සැකේ නැති වෙනවා. ඊට පස්සේ ඔය අතීතය ගැන අනාගතය ගැන වර්තමානය ගැන හේතුඵල පටිච්චසමුප්පාදය ගැන ත්‍රිශික්ෂා ගැන මේ කිසිවක් ගැන සැකයක් යට නැහැ. ඒකයි බුද්ධ ආදී අටතැන කියලා කියන්නේ. බුදුන් කෙරෙහි සැකේ නැති වෙනවා, ධර්මයේ කෙරෙහි සැකේ නැති වෙනවා, සංඝයා කෙරෙහි සැකේ නැති වෙනවා, අතීතයේ ගැන සැකේ නැති වෙනවා, වර්තමානයේ ගැන අනාගතයේ ගැන තියෙන සැකේ නැති වෙනවා, පටිච්චසමුපාදයේ පිළිබඳ සැකේ නැති වෙනවා, ත්‍රිශික්ෂාව. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ගැන සැකේ වෙනවා. ඕක තමයි බුද්ධ ආදී අටතැන කියලා කියන්නේ. සැක අට. ගොඩක් කට්ටිය බුද්ධ ආදී අටතැන කිව්වහම බුදුන් කෙරෙහි තියෙන සැකේ විතරයි. නැත්තම් තෙරුවන් කෙරෙහි තියෙන සැකේ විතරයි ගන්න. එහෙම නැහැ මෙතන අටක් තියෙනවා. එතකොට ඔන්න විචිකිච්ඡාව නැති වෙනවා. සීලබ්බත පරාමාස කියලා කියන්නේ නිවන් දකින්න පුළුවන් කියලා වෙන වෙන දේවල් කරන එක. සීලේ විතරක් රැක්කහම නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. සමාධිය විතරක් වැඩුවාම නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. දැන් මෙයා මේ මාර්ගයේ සම්පූර්ණයෙන්ම දැක්ක නිසා එයා මාර්ගය හොඳට දන්න නිසා වෙන වෙන දේවල් කරන්නේ සසර දුක් නැති කරන්න. මේකමයි කියලා දන්නවා. එහෙනම් සීලබ්බත පරාමාසය කියන එකත් එයාගේ නැති වෙනවා. ඔන්න සෝවාන් කෙනාගේ වෙනදී. උදාහරණයක් කියනවා රන් භාජනයක් අඳුරේ තිබ්බහම විදුලියක් කොටනවා. විදුලියක් කොටනකොට අර ක්ෂණිකව ඇති වුණ විදුලිය නිසා අර රන් භාජනය දකිනවා. රන් භාජනය දකිනවා. එක මොහොතක් පෙනීම තියෙන්නේ. අන්න ඒ වගේ තමයි සෝවාන් වෙන කෙනා මේ ලෝක ධර්මතාවයේ එක මොහොතක් දකිනවා. එන්න එකයි සෝතාපට්ටි කියලා කියන්නේ. එතකොට එයා සෝවාන් වෙනකොට මාර්ගසිත ඇති වෙනවා. ඒකටම හරියන්නේ ඵලසිත ඇති වෙනවා. ඊට පස්සේ සකදාගාමි කියන්නේ මොකක්ද? ඔන්න බලන්නේ වචනෙම තියෙනවා මේකේ අර්ථය. සකං ආගමි. සකං කියලා කියන්නේ වරක්. ආගමි කියන්නේ පැමිණෙනවා. සකං ආගමි සකදාගාමි. මෙතනදී මේ කියන්නේ මේ සකුද්දාගාමි කෙනා දැන් අර සෝවාන් වෙච්ච කෙනා මොකද කරන්නේ? මෙයා මේවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දැන් දන්නවා. ඒ නිසා එයා මොකද කරන්නේ? නැවත නැවත විපස්සනා කරනවා. නැවත නැවත නාම රූප දෙක විමසලා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයේ විදිහට දැන් එයා නාම රූප දෙක දකින්න දෙයක් නැහැ. ඒක දැකලා ඉවරයි. ඒ දැක්ක දේ අර උද්‍යව්‍ය ඥානින්දන් තමයි යාගේ දැන් යන්නේ. අර මුලින් දැන් යන්න ඕනේ නැහැ. නාම රූප දෙක ගැන දැන් එයාට වැටහීමක් තියෙනවා. යා මොකද කරන්නේ? නැවත මේක විපස්සනා විදිහට මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයේ විදිහට අවබෝධය දකිමින් ඉන්නවා හේතුඵල ධර්ම. එතකොට මේ විදිහට තවදුරටත් වඩාගෙන යද්දී ඔන්න සකදාගාමි මාර්ගසිත ඇති වෙනවා, ඵලසිත ඇති වෙනවා. මේ සකුද්දාගාමි වෙනකොට තමයි කෙලෙස් යම් ප්‍රමාණයකට නැති වෙන්නේ. කාමරාග පටිග. කාමරාග කියන්නේ ඇලීම, කාමයන් කෙරෙහි තියෙන ඇලීම මෙතනදී. කාම ලෝක සම්බන්ධයෙන් තියෙන ඇලීම දැන් 100ක් තියෙනවා කියන්නකො භාගයක් අඩු වෙනවා. භාගයක් 150ක් අඩු වෙනවා. ඊට පස්සේ පටිගය කියන එක 100ක් තියෙනවනේ අපේ ළඟ. ඒක 150ක් අඩු වෙනවා.
මේ සකදාගාමි වෙනකොට. සකදාගාමි වෙනකොට කොහොමද වෙන්නේ? කාමරාග පටික තුනී වෙනවා. ඔන්න ලියාගන්න. සකදාගාමි වෙනකොට කාමරාග පටික තුනී වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සකදාගාමි වෙනකොට කාමරාග පටික තුනී වෙනවා කියලා කිව්වනේ. ඒ කාමරාග පටික තුනී වීම නිසා එයා ඒ මාර්ගඵල සිත් වලටපත් වෙනවා. මේ සකුද්දාගාමි කෙනා එතකොට හරියට කියනවා මේ පහනක් පත්තු කරනවා. කාමරයක් කරුවල තියෙන කාමරයක රත්තරන් භාජනයක් තියලා පහනක් පත්තු කරනකොට අර පහනේ ආලෝකයෙන් දැන් අරක හොඳට පේනවා. අර අඳුර යම් ප්‍රමාණයක් නැති වෙලා ගිහිල්ලානේ. අන්න ඒ වගේ තමයි අර දැක්ම වැඩි වෙන්න කාමරාග පටික තුනී වුණා. අන්න ඒක තමයි සකදාගාමි කියලා කියන්නේ. මේ සකදාගාමි පුද්ගලයෝ 5 දෙනෙක් ගැන කියනවා. මම ඒක ගැන අන්තිමට කියලා දෙන්නම්. ඊට පස්සේ අනාගාමි. අනාගාමි න ආගමි අනාගාමි න ආගමි කියන එක තමයි අනාගාමි කියලා කියන්නේ. න ආගමි. ආගමි කියන්නේ පැමිණෙනවා. ඒකට න දැම්මම ඉස්සරහට එහෙම පැමිණෙන්නේ නැහැ. ඒ කියන්නේ කාම ලෝකයට නැවත පැමිණෙන්නේ නැහැ කියන එකයි අනාගාමි කියලා කියන්නේ. කාම ලෝකයට නැවත නම් පැමිණෙන්නේ නැහැ. සුද්ධාවාසෙම තමයි බ්‍රහ්ම ලෝකේ. රූපාවචර බ්‍රහ්ම ලෝකෙම ඉන්නවා මිස මෙතනින් අනාගාමි වෙලා පිරිනවන් පෑවට පස්සේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ තමයි ඉන්නේ. ඒක පිරිනවන් පෑව කියන්නත් බෑ. මිය ගියාම අනාගාමී උත්තමයන් වහන්සේ මේ ජීවිතේම රහත් වෙන්න බැරි වුණොත් ඉපදෙනවා නම් නැවත ඉපදෙන්නේ කාම ලෝකේ නෙමේ රූප කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. අන්න ඒක නිසා තමයි නැවත කාම ලෝකෙට එන්නේ නැති නිසා තමයි න ආගමී අනාගාමී කියන්නේ. ඉතින් මේ මාර්ග සිතර ඵල සිතට යන්නේ අර සකුද්දාගාමී කෙනා නැවත නැවත නාම රූප අරගෙන නැවත නැවත අර විදියට හේතුඵල ධර්ම දකින්නවා. එතකොට මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා වැටහෙනකොට අනාගාමී මාර්ග සිතට ඇවිල්ලා ඵල සිතට යපත් වෙනවා. ඊට පස්සේ අරහත්. දැන් ඔය අනාගාමී වෙනකොට මොකද වෙන්නේ? අර 150ක් ඉතුරු වෙලා තිබ්බනේ කාම ඇලීම් ගැටීම් ඒවා සම්පූර්ණයෙන්ම කාමරාග පටික සම්පූර්ණයෙන්ම නැති වෙනවා අනාගාමී භාවයටපත් වෙනකොට. අනාගාමී උත්තමයන් වහන්සේ කාම ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. කාම ඇලීම් ගැටීම් නැති වෙනවා. කාමරාග පටික නැති වෙනවා. කාමරාග එතකොට මේ පටිගේ නම් තරහ වෛර කෝධ මේවා සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඊට පස්සේ අරහත් මාර්ග චිත්තය අරහත් ඵල සිත්තේ. මේ මොකද්ද? අර්ථ. අර්ථ කියන්නේ සුදුසුයි. අරහත් කියලා කියන්නේ සුදුසු තත්ත්වයටපත් වුණා. දැන් සෝවාන් වෙනකොට යම් සංයෝජන තුනක් නැති වුණා. සකදාගාමී වෙනකොට කාමරාග පටික තුනී වුණා. අනාගාමී වෙනකොට කාමරාග පටික සම්පූර්ණයෙන්ම නැති වුණා. එතකොට ඒ වුණත් තවත් තිබ්බ පොඩි කෙලෙස් ටිකක්. මොනවද? රහත් වෙනකොට නැති වෙන කෙලෙස් තමයි රූප රාග. අර රූප ලෝක සම්බන්ධයෙන් තියෙන රූප සියුම් රාගයක්. අරූප රාග. මාන. උද්ධච්ච. අවිද්‍යාව. ඔන්න ඔය කියන සංයෝජන පහක් රහත් වෙද්දී නැති වෙනවා. රූප රාග, අරූප රාග, මානය, උද්ධච්චය, අවිද්‍යාව. රූප රාග කියන්නේ රූප ලෝක පිළිබඳව තියෙන යම් සියුම් හරි ඇලීමක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙනවා රහත් වෙද්දී. අරූප පිළිබඳව ඒ ලෝකේ ගැන යම් ඇල්මක් තියෙනවා නම් ඒකත් නැති වෙනවා. මාන්නයක් තියෙනවා නම් ඒකත් නැති වෙනවා. උද්ධච්ච කියන්නේ හිතේ විසිරීම. උද්ධච්චය කියන්නේ හිතේ විසිරීම අර අනාගාමී වුණක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නැති වෙනවා රහත් වෙද්දී. අවිද්‍යාව කියලා කියන්නේ මේ ලෝකේ කෙරෙහි තියෙන සියලුම අවිද්‍යාවන් දුරු වෙනවා. චතුරාර්ය සත්‍ය මනාකොටම අවබෝධ කරගන්න. ඔන්න ඔය කියන සංයෝජන පහ නැති වෙන එක තමයි අරහත් මාර්ග සිත. අර විදියට අනාගාමී කෙනෙක් විපස්සනා කරගෙන යනකොට එයා අරහත් මාර්ග සිතපත් වෙනවා. ඒ නිසා අරහත්
ඵල සිතටපත් වෙනවා. ඔන්න ඉතින් ඔය හතර තමයි මේ මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. එතකොට උතන 8ක් තියෙනවා. හැබැයි අපි ඕක බෙදනවා තවදුරටත් ධානය 5ත් එක්ක. දැන් ඔන්න රහතන් වහන්සේලා වෙනකොට සමහරුන්ට ධානය උපදවන්නේ නැහැ. කෙලින්ම විපස්සනා කරලා යනවා කියලා මම කිව්වනේ. එතකොට උන්වහන්සේලා ධානය 5 උපදවලා නැහැ. මෙතන ධානය නැතුව තියෙන මේ මම කියවනේ කෙලින්ම විපස්සනා කරලා රහත් වෙන උත්තරමියොත් ඉන්නවා. සුස්ක විපස්සක රහතන් වහන්සේලා නැත්තම් සමතේ වඩලා ධානය උපදවලා ගිහිල්ලා රහත් වෙන උත්තරමියොත් ඉන්නවා. ඔන්න ඔය විදිහට ධානය 5ත් එක්ක මේ මාර්ගඵල සිත් ගන්නකොට මේක අපි 5න් වැඩි කරනවා. 8 වැඩි කරනවා 5න්. මේ මාර්ගඵල සිත් තියෙනවනේ 8ක් ඒක 5න් වැඩි කරනවා ධානය 5. එතකොට 40ක් එනවා. එතකොට මේ ලෝකෝත්තර සිත් අපිට ගන්න පුළුවන් 8ක් විදියට ගන්නත් පුළුවන්. විස්තර වශයෙන් ධානය වලට බෙදලා ගත්තොත් එහෙම 40ක් විදියට ගන්න පුළුවන්. ඒකනේ මම කිව්වේ 89ක් විදියටත් දෙන්නත් පුළුවන්. 121ක් විදියට දෙන්න පුළුවන්. ඔය 89 ගත්තේ ලෝකෝත්තර සිත් 8ක් විදියට අරගෙන 121ක් වෙන්නේ ඔය ලෝකෝත්තර සිත් ධානයත් එක්ක ගත්තාම 40ක් විදියට අරගෙන. ඔක ඉතින් තේරුම් ගන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි. එතකොට මම කියන්නේ මේ සෝතාපට්ටි සෝවාන් වෙනකොට ඒ සෝවාන් වෙන්න පුළුවන් කාරණා තුනක් මේ සෝවාන් පුජ්‍යලෝ මේ සෝවාන් කට්ටිය මේ තුනක් ඉන්න තුන් ආකාරයක්. ඒකත් මම පොඩ්ඩක් කියන්නම්. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. ඒක බීජ මේ සෝවාන් කට්ටියගේ බෙදීම් තමයි මේ ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. සත්තක්කත්තු පරම. මේ ඒක බීජ කියලා කියන්නේ මේ උත්තමයන් වහන්සේ මේ ජීවිතේම සෝවාන් වෙනවා. සෝවාන් වෙලා මේ උත්තමයන් වහන්සේ නැවත විපස්සනා කළා මේ ජීවිතේම රහත් වෙනවා. අන්න ඒක නිසා ඒක බීජයි කියලා කියනවා. ඔහොම සෝවාන් උත්තමයෝ ඉන්නවා. මේ ජීවිතේම සෝවාන් වෙලා මේ ජීවිතේ ඉවර වෙන්න කලින් කොයි වෙලේ හරි තවදුරටත් විපස්සනා කළා මේ ජීවිතේම රහත් වෙනවා. ඒකට කියනවා ඒක බීජ කියලා. කෝලංකෝල කියලා කියන්නේ ආත්ම 7ක්ම යන්නේ නැහැ. ආත්ම 2ක් 3ක් දැන් මේ ජීවිතේ සෝවාන් වෙනවා. තව දිව්‍ය ලෝකෙත් එකපාරක් බ්‍රහ්ම ලෝකෙත් එකපාරක් ඉඳලා ඊට පස්සේ 7ක්ම යන්නේ නැතුව ඒ අතර මැද ආත්ම භව කිහිපයක් ලැබලා රහත් වෙලා නිවන් දකින්න. ඒක තමයි කෝලංකෝල. 7ට වඩා අඩු ආත්ම භාවයක් නැවත ඉපදෙනවා. ඉපදිලා තමයි රහත් වෙන්නේ. ඒකයි සත්තක්කත්තු පරම. මේ කෝලංකෝල කියලා කියන්නේ. ඊට පස්සේ මේ සෝවාන් වන උත්තමයන් වහන්සේ අනිවාර්යයෙන්ම ආත්ම භව 7යි යාගේ වැඩිපුර යනවනම් අවසන් වෙනකම් යන්නේ. දැන් විසාකා වගේ තියෙන්නේ එහෙම. අනාථපිණ්ඩිකක් සිටුවරයා තියෙන්නේ එහෙම කියනවනේ. සත්තක්කත්තු පරම සෝවාන් කට්ටිය. ඒ කට්ටිය ආත්ම 7ක්ම දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි ඉපදිලා ඉඳලා. දැන් ඔය සෝවාන් වගේ කට්ටිය නැවත ඉපදෙන්න පුළුවන් ඈ. ඒ කට්ටිය සත්තක්කත්තු හරි මේ කෝලංකෝල හරි වෙන්න පුළුවන්. ඒකට සත්තක්කත්තු කියලා කියන්නේ ආත්ම භව 7ක් වෙනකම්ම නැවත ඉපදිලා ඒ අන්තිම අත්වෙනි ආත්ම භවයේදී විපස්සනා කළා රහත් වෙලා නිවන් දකින්න. ඕක තමයි සෝවාන් පුජ්‍යලෝ 3 දෙනා. ඊට සකදාගාමී පුජ්‍යලෝ ඉන්නවා 5. ඒක නිකන් ඒකේ බෙදීම් කියලා දෙයක් නැහැ. ඒකෙදි කියන්නේ මේ ජීවිතේ සකදාගාමී වෙලා මේකේ පොත්වල තියෙනවා මේ ලියා ගන්න මහන්සි වෙන්න එපා විස්තර විසියෙන් ඉන්න නිකන් තේරුම් ගන්න මේ ජීවිතේම සකදාගාමී වෙලා මේ ජීවිතේම රහත් වෙන සකදාගාමී පුජ්‍යලෝ ඉන්නවා. මේ ජීවිතේම මේ සකදාගාමී වෙලා ඊළඟ ජීවිතයකදී වෙන ලෝකයකට ගිහිල්ලා රහත් වෙන උත්මයෝ ඉන්නවා. සමහරක් කට්ටිය ඉන්නවා මේ ජීවිතේ සකදාගාමී වෙලා ඒ ජීවිතේ ඉඳලා රහත් වෙන්නේ නැතුව මේ ජීවිතේ ඇවිල්ලා රහත් වෙන උත්මයෝ ඉන්නවා. සමහරක් කට්ටිය ඉන්නවා මේ ජීවිතේ සකදාගාමී වෙලා ඊළඟ ජීවිතෙත් ගිහිල්ලා මේ ජීවිතෙත් ඇවිල්ලා ඊළඟ ලෝකෙට ගිහිල්ලා රහත් වෙන උත්මයෝ තියෙනවා. ඔන්න ඔය විදිහට බෙදීමක් තියෙනවා. ඒක එච්චරම වැදගත් නෑ. ඕකේ අර මේ
එක වරක් විතරක් ලෝකෙට එනවා කියන එක තමයි සකදාගාමී කියන එක තියෙන්නේ පොත්වල කියන්නේ. ඒකට ඔය කට්ටියට තේරෙයි. ඒක ගොඩාක් වැදගත් දෙයක් නෙමෙයි. ඉතින් ඔන්නෝම තමයි මාර්ග ඵල සිත් ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම මේක අපි සිත් ටික බෙදලා බලමු දැන්. ඔන්න දැන් අපි අපේ විඥාන ස්කන්ධ කියන අපි පංචස්කන්ධය බෙදලා බලුවොත් එහෙම රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. ඔන්න ඔය විඥානස්කන්ධ තමයි අපි මේ ඉගෙන ගත්තේ. සිත, හුදු සිත. අරමුණු දැනගන්නවා කියන එක තමයි මේ සිත කියලා කියන්නේ. මේ හුදු සිත මේක තමයි ප්‍රධාන හිත. ඒතර මේ හිත තමයි අපි බෙදලා බැලුවේ. කාමාවචර විදියට 54යි, රූපාවචර විදියට 15යි. එතකොට 54යි 15යි 69යි. 54යි 15යි 69යි. ඊට පස්සේ අරූපාවචර 12යි. 70යි 71යි 81යි. ඒ 81කට තමයි ඔන්න දැන් ලෞකික වශයෙන් සිත් තියෙනවා 81ක්. ලෞකික සිත් තියෙනවා 81ක්. හරිනේ? කාමාවචර සිත් 54යි. කාමාවචර සිත් 54ක් ආවේ කොහොමද? අකුසල් සිත් 12යි, කුසල් සිත් අපි ඒක බෙදලා බලමු නිකන් අපි නිකන් එහෙම බෙදන්නේ නැතුව අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, කාමාවචර සිත් තිබ්බා කුසල් සිත් වශයෙන් විපාක ක්‍රියා විදියට 24යි. ඊට පස්සේ බෙදුවා රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි. ඔය ඔක්කොම එකතු වුණාම 81ක් එනවා. ඒ 81ට තමයි අපි 8ක් එකතු කරනවා. එතකොට 89. අපි කියන්නේ සිත් ඔක්කොම 89ක් තියෙන්න ඕන. ලෞකික සිත් 81යි, ලෝකෝත්තර සිත් 8යි. මේ ඔක්කොම එකතු වුණොත් අපිට ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් සිත් කීයද? 89. තේරුණාද? මේක දැන් මේ 81ට අපි 40ක් කරොත් ධානය විදියට එතකොට කීයක් එනවද? 121යි. ඒක තේරුණා නේද? දැන් මේ 8ක් විදියට ගත්තොත් ලෝකෝත්තර සිත් අර සාමාන්‍ය විදියට ධානය පහ නැතුව මේ 81ට අපේ මේ ධානය සිත් නැතුව ලෝකෝත්තර සිත් 8 එකතු කරොත් 89ක් එනවා. හැබැයි මේ ලෝකෝත්තර සිත් 40 ආකාරයට එනවනේ ධානය පහත් එක ගත්තොත්. අන්න එතකොට මෙන්න මේ 89ට නෑ 81ට එකතු කරනවා අපි 40ක්. එතකොට 121යි. එතකොට විඥාන සිත් ඇති වෙන්න පුළුවන් 89ක් විදිහට ඇති වෙන්නත් පුළුවන් 121ක් විතරක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිට ඇති වෙනවා නම් මේ ඉපදුණු දවසේ ඉඳන් මැරෙනකන් ওই සිත් ටික තමයි ඇති වෙනවා නම් ඇති වෙන්නේ. හැබැයි මේ ලෝකෝත්තර සිත් ඇති වෙයිද කියන්න බෑ. ලෝකෝත්තර සිත් ටිකක් හදාගත්තොත් හරි ওই මොන සිත් හදාගන්නවත් නැතුව ලෝකෝත්තර සිත් 8 ටික හදාගන්න තියෙනවා නම් ඔන්න හොඳයි. දුක නැති කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තවත් බෙදීම් ටිකක් තියෙනවා මේවත් අමාරු නැහැ. ඒ තමයි සිත් සියල්ල බෙදා දැක්වීම. ද්වාදස කුසලානේවං කුසලානේක විසති. චත්තින් සේව විපාකානි ක්‍රියාචිත්තානි විසති කියලා බෙදනවා. ඔන්න සිත් 89 හරි 89 විදිහට මේක බෙදලා තියෙන්නේ 121 විදිහට නෙමෙයි. අකුසල් සිත් 12යි. කුසල් සිත් 21යි. දැන් මේ අකුසල් සිත් 12 කියන එක ගැටලුවක් නෑනේ. මේක බෙදලා තියෙන්නේ ඒකයි මේ. අකුසල් සිත් 12 කියන්නේ ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි ඔන්න 12. ඊට පස්සේ මේ කුසල් සිත් කියලා කියන්නේ දැන් අපි කාමාවචර කුසල් සිත් විදිහට 8ක් කිව්වනේ. ඒවත් කුසල් සිත්. ඒ කියන්නේ කරන අවස්ථාවේදී. තේරුණාද? හේතුවක් කුසල් සිත්. ඒතකොට රූපාවචර ඔන්න කාමාවචර සිත් 8යි. ඒක පැටලෙන්නේ නැහැනේ. රූපාවචර කුසල් සිත් තිබ්බනේ 5ක්. ඊට පස්සේ අරූපාවචර සිත් 4ක් තිබ්බනේ. ලෝකෝත්තර මාර්ග සිත්. මේ කුසල් සිත් කියලා කියන්නේ මාර්ග සිත්. මාර්ග සිත් 4යි ගත්තාම ඔන්න කුසල් සිත් එනවා 121ක්. මේක හොඳට විමසලා බලන්න මේක අමාරු නෑ තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විපාක සිත් ඔන්න එතකොට 21ක් තියෙනවා. කුසල් සිත් ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් 21යි.
ඊළඟ විපාක සිත්. විපාක සිත් කියන්නේ අහේතුක වලක් තිබ්බනේ. අකුසල විපාක සිත් 7ක් තිබ්බා. අහේතුක කුසල විපාක සිත් 8ක් තිබ්බා. කාමාවචර කුසල අහේතුක කුසල විපාක කියලා තිබ්බනේ අහේතුක සිත් 18. ඒක තිබ්බ 8ක්. කාමාවචර කුසල විපාක සිත් තිබ්බනේ සහේතුක සිත් 8ක්. රූපාවචර විපාක 5යි. අරූපාවචර විපාක සිත් 4යි. ලෝකෝත්තර ඵල සිත් කියලා කියන්නේ විපාක සිත් විදිහට ගන්න. ඒවා 4යි. ඔක්කොම එතකොට විපාක සිත් ඇති වෙනවා නම් ඇති වෙන්නේ 36යි. මේක 89ක් විදිහට බෙදෙනකොට ඊට පස්සේ ක්‍රියාසිත කොච්චරක් දාවේ? අහේතුක සිත්වල තිබ්බ ක්‍රියාසිත 3යි. කාමාවචර සහේතුක ක්‍රියාසිත වල තිබ්බ ක්‍රියාසිත 8යි. රූපාවචර ක්‍රියාසිත 5යි. අරූපාවචර ක්‍රියාසිත 4යි. ලෝකෝත්තර වල ක්‍රියාසිත නැහැ. එතකොට 20යි. එතකොට බෙදලා බලන්න. අකුසාසිත 12යි. කුසාසිත 21යි. 12යි 21යි 33යි. 33යි 36ක් තියෙන විපාක සිත්. එතකොට 39 මේ 69යි 69යි 20යි 89. ඔන්න එතකොට 89ක් එනවා. ඔන්න එතකොට භූමි ගත්තොත් එහෙම කාම භූමි චිත්තය 54 වැදාරුම් වෙනවා. රූපාවචර භූමි 15ක් වෙනවා සිත්. අරූපාවචර භූමියේ සිත් 12ක් වෙනවා. ලෝකෝත්තර සිත් 8ක් වෙනවා. එතන භූමියක් කියලා ගන්නෑ. නිවන කියන්නේ භූමියක් නෙමෙයි. තේරුණාද? එතකොට ඔන්න ඔය විදිහට භූමි විදිහට බෙදෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට 89ක් විදිහටත් සිත් ඇති වෙන්න පුළුවන්. 121ක් විදිහටත් සිත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද දවසේදී කියන්න තියෙන්නේ. ඉතින් තවත් කියනවා නම් ඕන තරම් දේවල් තියෙනවා. නමුත් ඔය ටික අපි අදට ඇති. ඉතින් ඔය කට්ටියට මේකේ තේරුම් නැති යම් දෙයක් තියෙනවා නම් ඕන කෙනෙක්ට මගෙන් ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට මම මයික් ඔන් කරලා දෙන්නම්. මේ සමිතවෙනියන්ට පොඩ්ඩක් අවස්ථාව දීලෙමු. සන්නහන්සේ ලෝකෝත්තර ක්‍රියාසිත නැහැ කිව්ව එක පැහැදිලි කරලා දෙන්න සන්නහන්ස. ලෝකෝත්තර ක්‍රියාසිත නැහැ කියලා කියන්නේ එතනදී එතන කතා කරන්නේ අපි ලෝකෝත්තර සිත් කියන එක සාමාන්‍යයෙන් කාමාවචර විදියටවත් රූපාවචර විදියටවත් අරූපාවචර විදියටවත් ඇති වෙන්නේ නැහැ. දැන් ওই ක්‍රියාසිත ඇති වෙනවා කියලා කිව්වේ අපි සාමාන්‍ය කටයුතු කරනකොට ඇති වෙන සිත්නේ. දැන් ඔන්න කාමාවචර ක්‍රියාසිත කියලා කිව්වේ මොනවාද? ඒ කියන්නේ ඔය දන් දෙනවා, සිල් රකින්නවා, බණවාන රහතන් වහන්සේ කෙනෙක් කරනවා. අන්න එතන සිත් වලට අපි කිව්වා ක්‍රියාසිත කියලා. ඊට පස්සේ ධ්‍යාන උපදවනවා නම් ඒ රහතන් වහන්සේලා රූපාවචර ක්‍රියාසිත කියලා කිව්වා. අරූපාවචර ධ්‍යාන උපදවනවා නම් එහෙම කියලා කිව්වා. දැන් එතකොට ලෝකෝත්තර සිත් වලින් කරන්න පුළුවන් වෙන දෙයක් නැහැනේ. ලෞකික දේවල් කරන්නත් බෑ, රූපාවචර දෙයක් කරන්නත් බෑ, අරූපාවචර දෙයක් කරන්නත් බෑ. එහෙමයි. අන්න ඒක නිසා තමයි ක්‍රියාසිතක් නැහැ කියලා කියන්නේ. මම හිතනවා එහෙමයි. එහෙනම් ආනන්ද මහත්තයා අහන්න. ස්වාමීන් වහන්සේ මට සීලබ්බත පරාමාස කියන එක ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්? සීලබුත පරාමාස මම ඒක ලියලා පෙන්නුවේ නෑනේ. එතකොට සීල මේක කැඩෙන්නේ සීල වෘත පරාමාස. සීල එකතු කිරීම, වෘත එකතු කිරීම, පරාමාස. ඔන්න ඔය වචන තුන එකතු වෙලා තමයි සීලබ්බත පරාමාස කියලා ඇති. ඔය වයන්නට බයන්න වෙනවා. ඒවා පාලි ඉගෙන ගන්න ඕන දැනගන්න. එතකොට සීල කියන එක තේරෙනවනේ. සීල. වෘත කියලා කියන්නේ වත. කියන්නේ වත. පරාමාස කියලා කියන්නේ ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ කරනවා. ඒතකොට එතනදී අදහස් කරන්නේ මේ විවිධ මේ තමන් රකින්න සීලේ නිසා හරි නැත්නම් ඔය එක ඒ කාලේ එක කට්ටිය රැක්කනේ මේ ඔය මේ ගෝ සීල මේ බලු ඒ කියන්නේ මේ හරකෙක් වගේ ජීවත් වෙනවා. ඒක නිසා නිවන් දකින්න පුළුවන් කියලා හිතලා. බල්ලෝ වගේ ජීවත් වෙනවා. ඒතකොට ඒ කට්ටිය හිතන මේ සීලෙන්න මේ වෘතේම නිවන ස්පර්ශ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ සෝවාන් වෙන කෙනා දන්නවනේ ඒවා නෙමෙයි මේ නිවන් දකින්න තියෙන එක. මේක නාම රූප දැකලා මේක අනිත්‍ය දුක්ඛ අනාත්මේ වටහා ගන්න එකනේ.
එතකොට එයාට ඒ සීලබුත පරාමාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒකයි කියන්නේ. ඊළඟ සම්මාන ස්වාමීන් වහන්සේ පැහැදිලි. කුමුදු තෙන්නකෝන් මහත්මිය අතක් දාලා තියෙනවා. කුමුදු මහත්මියට හැමදාම මේ සිග්නල් ටිකක් අමාරු ගතිය තියෙනවා. පැහැදිලි නෑ. ඇහෙන්නේ අපිට. හරි වෙන කෙනෙක්ට අපි අවස්ථාව දෙමු. මේ කුමුදු මහත්මියට අපි පස්සේ අවස්ථාව දෙමු. මාල්නී මහත්මිය කතා කරනවා. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. මම අහන්නේ අද පාඩමට කලින් පාඩමේ ප්‍රශ්නයක්. මේක මේ ආරෝපාවචර විපාක ක්‍රියා කියන මේ කොටසින් අහන ප්‍රශ්නයක් මේ. ඒ කියන්නේ මතු ඉපදීමක් නැති රහතුන් අරූප ධානය උපදවන්නේ කුමකටද කියලා අහලා තියෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට කොහොමද ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙන්නේ? ඒකට උත්තර දුන්නා. දැන් අදත් කිව්වා. ඒ කියන්නේ දැන් අභිඥා උපදවන්න. ඒ කියන්නේ දැන් ඔන්න දැන් රහත් වුණා කියන එක කෙලෙස් නැතිවීම කියන කාරණේ විතරනේ. රහත් වුණ රහතන් වහන්සේලා කෙලෙස් නැති දැන් ඔය ධ්‍යාන උපදවා ගන්නවා කියන එක රහතන් වහන්සේලාගේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ධ්‍යාන උපදවන්නේ යන්නෙම සුස්ක විපස්සනා කරපු රහතන් වහන්සේලා. මොකද උන්වහන්සේලා තුල ධ්‍යාන උපදවලා නැහැ. කෙලෙස් නැති කළා විතරයි. එතකොට කෙලෙස් වල පීඩාවක් නැහැ. නමුත් දැන් කවුරු හරි අනාගාමී හරි රහත් හරි වෙනකොට ධානත් එක්ක අනාගාමී හරි රහත් තුන රහතන් වහන්සේට තමයි අභිඥා උපදවන්න පුළුවන්. අහසින් යන්න, අනුන්ගේ සිත් දකින්න, ඔය කියන දේවල් උපදවන්නේ මේ රහත් වීම නිසාවත් අනාගාමී නිසාවත් නෙමෙයි. ඒවා රූපාවචර ධාන නිසා ලැබෙන දේවල්. තේරුණාද? ධාන ලැබුවාම තමයි ඔය අභිඥා කියන එකක් ඇති වෙන්නේ. එතකොට දැන් මේ සුස්ක විපස්සනා කරපු රහතන් වහන්සේ දැන් ඔය ධාන ලැබපු උත්තමයන් වහන්සේලාට, ඒ කියන්නේ අනාගාමී රහත් උත්තමයන් වහන්සේලාට තමයි ඔය නිරෝධ සමාපත්තියට සමවදින්නත් පුළුවන්. අන්න ඒක තමයි ප්‍රධානම කාරණේ ඔය ධාන උපදවන රහතන් වහන්සේලා. ධාන නැතුව, ධාන පහ නැතුව ඒකල අෂ්ට සමාපත්තියම උපදවා නැති අනාගාමී රහතන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට සම්වදින්න බෑ. ඒ නිරෝධ සමාපත්තියට සම්වදින්න ඕන මේ ධාන මට්ටම් දියුණු කරපු කෙනාට තමයි. අර සුස්ක විපස්සනා කළා රහත් වෙච්ච රහතන් වහන්සේලාට කියන මේ හැමෝටම මේ නිරෝධ සමාපත්තියට සම්වදින්න බෑ. හැබැයි මේ වෙලාව දහවුන්නේ නෑනේ. වෙන කවුරුත් කතා කරන්න එපා. අපි මේ ප්‍රශ්නෙට උත්තර දීලා මේව කරමු. එතකොට මෙන්න මේ රහතන් වහන්සේලා ධාන උපදවා ගත්තොත් තමයි නිරෝධ සමාපත්තියට සම්වදින්නේ. නේද? අනාගාමී කෙනාට ධාන උපදවලා නම් අෂ්ට සමාපatti උපදවලා නම් නිරෝධ සමාපatti ස්පර්ශ කරන්න පුළුවන්. ඒ සමාපත්තියට එන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේලා රහත් වෙලා ප්‍රධාන වශයෙන්ම මේ ධාන උපදවන්නේ අර නිරෝධ සමාපatti විඳින්න. දවස් 7ක් ඉන්න පුළුවන් කිසිම දෙයක් නැතුව නිරෝධ සුවේ. අර දැන් මේ ස්කන්ධේ බහා තැබුවාම යම් නිවන් සුවයක් ලැබෙනවාද ඒක ස්පර්ශ කරන්න පුළුවන් මේ ජීවත් වෙනකොට. මේකයි නිරෝධ සමාපatti කියන්නේ. ඉතින් රහතන් වහන්සේලා විශේෂයෙන්ම ඔය ධ්‍යාන උපදවන්නේ අරූපාවචර රූපාවචර ධ්‍යාන උපදවන්නේ එකක් තමයි අර නිරෝධ සමාපත්තිය සෝයේ විඳින්න. අනිත් එක තමයි සාසනික මොකක් හරි කටයුත්තක් කරන්න අභිඥා උපදවා ගන්න. ඔන්න ඔය කාරණා නිසා නැතෝ කෙලෙස් නිසා උන්වහන්සේලා ධ්‍යාන උපදවනව නෙමෙයි. ඔන්න ඔය කියන කාරණා දෙක ප්‍රධාන කරගෙන උන්වහන්සේලා ඔය ධ්‍යාන උපදවනවා. එහෙමයි. එහෙමයි සමස්තේන තිරුවන්සයි. තව කවුද? නර්මදා කතා කරනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු මතු බුද්ධ ශාසනයක මේ ප්‍රාර්ථනීය බෝධිය තියෙන කෙනෙක් කියලා. එහෙම කෙනෙක්ට අර සෝවාන් මාර්ගසිත වලට සමාන සිත් ඇති වෙන්න පුළුවන්ද? එතකොට දැන් සෝවාන් මාර්ගසිත ඇති වෙච්ච ගමන්ම ඵලසිත ඇති වෙනවා නම් අර වගේ කෙනෙක්ට මොන වගේ සිතක් දතන පහළ වෙන්නේ?
ඒක දැනගන්න ස්වාමීන් වහන්සේ. දැන් ළමයා අහන්නේ මේ දැන් කවුරු හරි ප්‍රාර්ථනාවක් තියෙනවා දැන් බුදු වෙන්න හගේ. එහෙමද? බුදු වෙන්න හරි එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ වෙන මේ ශ්‍රාවක බෝධියක් හරි ඒ වගේ තැනකට යන්න. ඔව්. ඔව් ඒ වගේ කෙනෙක්ට අර කරනවානේ. මොකද ස්වාමීන් වහන්සේ? විපස්සනා භාවනාව කරනවා. ඔව් විපස්සනා වඩනවා. එතකොට අර සෝවාන් මේ ඵල මාර්ග සිතට සමාන සිත් ඇති වෙන පුළුවන් නාම රූප ධර්ම දකින්නනේ. අන්න එතනදී ඇති වෙන සිත මොකක්ද කියලා දැනගන්න. දැන් මෙහෙමයි. දැන් ඔය විපස්සනා කරගෙන යද්දී අපි ඕක පිළිවෙලක් තියෙනවනේ. ඒ කියන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ඊට පස්සේ දික්ටි විසුද්ධිය, ඊට පස්සේ කාංකා විතරණ විසුද්ධිය, ඒ කියන්නේ පටිසම්පාදයේ දකින, ඊට පස්සේ ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ආදී ගත්තාම දැන් ඔන්න එයාගේ තියෙනවා කියන්නකො දැන් රහත් දැන් බුදු වෙන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. පස්සේ බුදු වෙන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. දැන් මේ බුදු වෙන්න ප්‍රාර්ථනාවක් මේ තිබ්බට මදි. එයා මේ දැන් ඔන්න බුදු වෙන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. හැබැයි විවරණ අරන් තියෙන්න ඕනේ. නියත විවරණ ගත්ත කෙනෙක් නම් මෙහෙම විපස්සනා කරනවා එයා. දැන් බෝසතාණන් වහන්සේලාත් විපස්සනා කරනවා. හැබැයි උන්වහන්සේලා දැන් අර නියත විවරණ ගත්තා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේලා ඔය දැන් ඔය විදර්ශනා ඥාන කියලා 10ක් ඇති වෙනවා. ඒකේ සංඛාර උපේක්ෂා ඥානය කියන තැනට තමයි යන්නේ. එතනින් එහාට උන්වහන්සේලාගේ යන්නේ නැහැ. මොකද මේ සංඛාර උපේක්ෂා ඥානය උන්වහන්සේලා විපස්සනා කරනවා, නාම රූප දකිනවා, උදව්වේ දකිනවා. හැබැයි මේ අවසානයේ තියෙනවා මේ සංඛාර උපේක්ෂා ඥානය. ඒ සංඛාර උපේක්ෂා ඥාණයෙන් එහාට ගියොත් තමයි සෝවාන් හරි සකදාගාමී හරි ඔය කියන මාර්ගඵල සිත් වලටපත් වෙන්නේ. මාර්ගසිත ඇති වෙන්නේ. එතකොට දැන් අර නිකම් ප්‍රාර්ථනාවක් තිබ්බට බෑ. අර විදියට විවරණ ගත්ත කෙනෙක් නම් එයා අනිවාර්යෙන්ම අර සංඛාර උපේක්ෂා ඥානය කියන තැනට ගිහිල්ලා අනිවාර්යෙන් එතනින් එහාට යන්නේ නැහැ. මොකද නියත විවරණ අරන් නිසා. සංඛාර උපේක්ෂා ඥානයට විතරයි යන්නේ. ගොඩක් වෙලාවට එන්නේ මේ විදියට. ඊට පස්සේ දැන් හිතන්න පසේ බුදු කෙනෙක් වෙන්න ප්‍රාර්ථනාවක් තියෙනවා කියලා. එයාගෙත් එහෙම තමයි. එයාගෙත් එහෙම වෙන්නේ නැහැ. දැන් මේ ප්‍රාර්ථනා තිබ්බා කියලා නියතයක් නැහැනේ. ඒක නිසා දැන් එයා ගිහිල්ලා සංඛාර උපේක්ෂා ඥානය වෙනකන් දිනු කරලා සංඛාර උපේක්ෂා ඥානෙනුත් එහාට යන්න සංඛාර උපේක්ෂා ඥානය ඇති කරගත්තොත් එයා දැන් පසේ බුදු වෙන්න ප්‍රාර්ථනා තිබ්බන් නියත විවරණයක් නැති නිසා මේ ජීවිතේම රහත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය තේරුම් කරලා දෙන්න ඕන මේ පසේ බුදු කෙනෙක් වෙනවා කියලා කියන්නේ මේ ඒක නිකම් ප්‍රාර්ථනා කරගෙන යන එකක්ම නෙමෙයි. එහෙම ප්‍රාර්ථනා කරගෙන යන අවස්ථාවක් තියෙනවා. දැන් ඔය අපි මේ ජීවිතේදී හොඳට භාවනා කරලා හොඳට විපස්සනා කරලා සංඛාර උපේක්ෂා ඥානය වෙනකන් දියුණු කරා. හැබැයි එතනින් එහාට තියෙන මේ විදර්ශනා ඥාන ටිකට යන්න හම්බුන්නේ නැහැ. මේ වගේ උත්තරම තමයි අර මේ බුද්ධ ශාසනයන් නැති කාලවලදී පසේ බුදුරජාණන් වහන්සේලා වෙන්නේ. ඒ කියන්නේ මේක කරලා දැන් තව පොඩ්ඩයි. හරියට නෙළුම් මල හොඳට දැන් මෝරලා මේ වෙලාව උඩට ඇවිල්ලා තියෙන්නේ මෙහෙම තියෙනවා. ඉරව්ව ටිකක් වැටෙන්න ඕනේ. එතකොට තමයි මේක පිපෙන්නේ. ඒ වගේ තමයි මේ උත්තමයන් වහන්සේලා සංඛාර උපේක්ෂා ඥානය කියන මේ විදර්ශනා ඥාණයට වෙනකන් දියුණු කරා සමහරක් විට ඒ දියුණු කරලා ඉන්නේ මරුණා. ඊට පස්සේ මොකද කරන්නේ? බුද්ධ ශාසනයෙන් නැති වෙච්ච කාලෙදී එයා මොකක් හරි ඒ විපස්සනාවට තියෙන අරමුණක් දැක්ක ගමන් අර චුට්ටක් නේ ඕනේ. ඒ ටික ලැබිලා මෙයා රහත් වෙනවා. ඒ රහත් වෙන එක තමයි පසේ බුදු කියන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ දැන් බුදුරජාණන් මේ සම්මා සම්බුද්ධ පසේ බුදු රහත් නෑ මේ ඔක්කොම රහතන් වහන්සේලා තමයි. බුදුරජාණන් වහන්සේත් රහත්, පසේ බුදුරජාණන් වහන්සේලාත් රහත්, ශ්‍රාවකෙත් රහත්. ඒ රහත් භාවය එකයි. හැබැයි අර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමන් මේ රහත් භාවයේ හදාගන්න මාර්ගය හදාගෙන ගියපු නිසා අපි ඒ සම්මා සම්බුද්ධ කියලා කිව්වේ. පසේ බුදුරජාණන් වහන්සේලා බුද්ධ ශාසනයක් නැති කාලෙදී අර මොකක් හරි අරමුණක් ඇවිල්ලා රහත් වුණ නිසා තමයි පසේ බුදුන් කිව්වේ. රහතන් වහන්සේලාට සාමාන්‍යයෙන් රහත්ම කියනවා. හැබැයි මේවා ඔක්කොම රහත්. එතකොට අර අහපු ප්‍රශ්නෙට මට කියන්න තියෙන්නේ නියත විවරණක් තියෙන කෙනෙක් තමයි ඔය සංඛාර උපේක්ෂා ඥානය වෙනකන් විපස්සනා ගියොත් එතනින් එහාට යන්නේ නැහැ. එහෙම නැත්තම් මොන ප්‍රාර්ථනා තිබ්බත්
එයා සංඛාර උපේක්ෂා ඥාණයෙන් එහාට ගිහි යනකම් විපස්සනා කරොත් සෝවාන් ආදී මාර්ගඵල සිත් වලටපත් වෙනවා. ඒක තමයි කියන්නේ. අන්න සම්මත එතකොට දැන් අර ඒ ඇති වෙන සිත මොකද්ද? ඒක තමයි සංඛාර උපේක්ෂා ඥානේ කියන සිත් වෙනකන් යනවා. හොඳයි. ඒ කියන්නේ යා දැන් මෙහෙම කියන්නකෝ. දැන් ඔතනදී අපි කියනවා ඔතනට අප තවත් වචනයක් කියනවා මේ මොකද්ද චූල කොහොම නමක් කියනවා මොකද්ද මට මතක නෑ හරියට ඔළුවට එන්නේ ඔය මේ අන්න එහෙම නමක් කියනවා. ඒ කියන්නේ සංඛාර උපේක්ෂා ඥාණයට යනකම් එයා දැන් ගොඩක් අර එතනින් එහාට යන්න ලං වෙලා ඉන්නේ. තේරුණාද? ඒ නිවන් දකින්න ලං වෙලා ඉන්නේ. ඒකෝට දැන් එතන එයාගේ තියෙන සිත තමයි දැන් එයා මාර්ගසිතට ආවේ නැතත් ඒ සංඛාර උපේක්ෂා ඥානය කියන තැනට වෙනකන් එයා ගිහිල්ලා. තේරුණාද? එහෙමයි. ආයාට කියන චුල්ලසෝතපන්න කියලා කියනවා. ඒ කියන්නේ එයා සංඛාර උපේක්ෂා ඥානයට වෙනකන් ගිහිල්ලා. එයාට තව චුට්ටයි යන්න තියෙන ඉතින් එහාට. එතකොට ඒ ඇති වෙන සිතට අපිට සෝවාන් මාර්ගසිත කියලා කියන්න බෑ නේද? බෑ. සෝවාන් මාර්ගසිත ඇති වුණා නම් ළමයා ඵලසිතට යනවම තමයි. ඇති වෙනවමයි. ඔව්. හොඳයි ස්වාමී. අනුතුරු අනිවාර්යෙන්ම ඇති වෙන. ඒකනේ අර කියන්නේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නහි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනිතා. මේ යම් කිසි මාර්ගයේ සිතකට ආවනම් ඒ සමාධි සිතකට එයා අනිවාර්යෙන්ම ආනන්තරික සමාධිය කියන ඵල සිතට යනවම තමයි. අනතුරුව ඇති වෙන සිතට යනවම තමයි. මාර්ග සිතකටපත් වුණා නම් සෝවාන් මාර්ගයට ආවනම් ඒකේ ආයි තතරක් නෑ ඵල සිතට යනවම තමයි. අර මේක වෙන් කළා පෙන්වන්න ඕන හින්දා මේ අපි කාලන්නේ අපේ කියන්න ඕන ගිය සතියේ මේ පාඩමේ අර සාකච්ඡාවල එහෙම සමහරක් ඒවා රෙකෝඩ් වෙලා තිබ්බේ නෑ. ඒක නිසා අපි ඒ සමහරක් ඒවා දැන් ගිය සතියේ රෙකෝඩින් කවුරු හරි බැලුවා නම් මේ ඒ කරපු දේවල් අහන්න සමහරක් ඒවා තිබ්බේ නැහැ. මොකද රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ පොඩි ප්‍රශ්න වගේ නිසා. ඒක නිසා ගිය සතියේ අපි කරපු පාඩම සම්පූර්ණයෙන්ම රෙකෝඩ් අපිට මේ YouTube එකට දාන්න බැරි වුණා මේ රෙකෝඩ් වීමේ ප්‍රශ්නයක් නිසා. ඒක පොඩ්ඩක් මතක් කරේ. මේ ප්‍රශ්නයක් මෙසේජ් එකක් දාලා තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ, සිතක ආයු කාලය චිත්තක්ෂණ එකක් අවසන් වෙනවනේ ස්වාමින් වහන්සේ. එහෙත් අතීත සිතුවිලි මතක තියෙන්නේ කෙසේද? දැන් මේක අපි තේරුම් ගත්තාම දැන් මේ සිතක් ගත්තාම දැන් මේ අතීත සිතුවිලි කියලා තියෙන්නේ මේ අතීත දැන් අපිට මේ දැන් ඔන්න දැන් මතක් වෙනවා ඊයේ කාපු දෙයක් ගැන. ඊයේ ගමනක් ගියපු එකක් ගැන දැන් මේ මට මතක් වෙනවා කියන්නේ. එතකොට මේක මේ අතීත සිතුවිල්ලක් නෙමෙයි. අතීත වෙච්ච සිද්ධියක් තමයි. හැබැයි වර්තමානයේ ඇති වෙච්ච සිතක්. මේක මේ අතීතයේ ඇති වෙච්ච සිතක් මේ දැන් ඇති වුණා නෙමෙයි. අතීතයේ ඇති වෙච්ච සිත දැන් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා. මේ වර්තමානයේ ඇති වෙන සිතින් අපිට පෙන්වන්නේ අතීත සිද්ධියක්. ඒක පටල ගන්න එපා. එතකොට මේ අතීත සිතක් ඇති වුණා නෙමෙයි. අතීත සිතක් වර්තමානයේ ඇති වෙන්නේ නැහැ. ඒක නිරුද්ධ වෙලා ගිහිල්ලා. මෙතන ඇති වෙන සිත නැති වෙන්නේ අලුත් සිතක් හදන්න උපකාරයක් කරලා. තේරෙනවද? ඒකනේ මම කිව්වේ එක්කෝ රූප ශබ්ද ගන්ධ ආදී අරමුණක් අරගෙන වෙන සිතක් ඇති වෙනවා. නැත්තම් භවංගෙන් මේ සිත් පරම්පරාව පවත්වනවා. එතකොට දැන් මෙතන අපිට අනාගතය ගැන සිතුවිල්ලක් ඇති වුණා. අතීතය ගැන සිතුවිල්ලක් ඇති වුණාට මේ අතීතයේ තිබ්බ සිතුවිල්ලක් මෙතනට ආව නෙමෙයි. මේ වර්තමාන සිතුවිල්ලෙන් තමයි අතීතය ගැන අනාගතය ගැන කියන්නේ. එතකොට අනිවාර්යෙන්ම ඇති වෙන චිත්තක්ෂණයයි මේ සිතක. මේ වර්තමානයේ ඇති වෙන සිතෙන් තමයි අතීතය ගැන අනාගතය ගැන ආදී කියන්නේ. එන්නේ ඒකයි කියන්නේ ඔය අතීත ආදී දේවල් ගැන හිතන්න එපා. ඔක නිකන් මුලාවක් විතරයි. වර්තමානයේ ඇති වෙන සිතක්. ඒකෙන් තමයි මේ අතීතය ගැන අනාගතය ගැන කියන්නේ. එහෙම තේරුම් ගත්තා නම් හරි ඒකට. මට ප්‍රශ්නයක් තියෙනවා.
අන්න අවසරයි. කාම රාග පටිඝ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් දෙක නිකන් මේ වෙලාවෙ නිකන් පොඩ්ඩක් අතුරු කරගත්තා නම් හොඳයි දැනගත්තාම කාමරාග පටිඝ කියලා කියන්නේ මෙතන මේ කාම කියලා කිව්වනේ. කාම කියලා කියන්නේ කාම ලෝකයේ සම්බන්ධයෙන් ඇතිවන ඇලීම් වලට තමයි කාම රාග කියලා කියන්නේ. කාම කියලා මං කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම ලෝකයේ තියෙනවනේ. ඒ කාම ලෝකයේ තියෙන දේවල් කෙරෙහි ඇලීමක් තියෙනවා නම් ඒකට අපි කියවා කාම රාග. ඒක රූප රාග කිව්වේ නෑ. කාම රාග. කාම ලෝකයේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන රාගය කියන්නේ මනුස්ස වෙලා ඉපදෙන්න. මේ ඔය ආදි වශයෙන් දිව්‍ය ලෝකෙ ඉපදෙන්න මේ රාගයක් තියෙනවනේ. නැත්තම් කාමයන් වින්දනය කරන්න රාගයක් තියෙනවනේ. රූප බලන්න, ශබ්ද අහන්න, සුවඳ බලන්න. එන්නේ ඇලීමට තමයි කාම රාග කිව්වේ. කාම රාග කියන දෙක එකටම යන්නේ නේද ස්වාමී? කාම රාග කියන දෙක එකටම යන්නේ ඒතකොට. ඔව් කාම රාග. ඒතකොට කාම කියලා කියන්නේ මේ රාග කියන්නේ ඇලෙනවා කියන එක. කාම කියලා කියන්නේ කාම ලෝකේ. කාම ලෝකයට ඇලෙනවා. එන්නේ රූප ශබ්ද ගන්ධ ආදිය. එතකොට පටිඝ කියලා කියන්නේ අර කාම ලෝකේ අරමුණු කරගෙන ඇතිවෙන ගැටීම. අරමුණත් එක්ක ගැටීම. හැබැයි රූප ලෝකවල අරූප ලෝකවල මේ ගැටීම කියන පටිඝ කියන එකක් ඇති වෙන්නේ නැහැ. සිත්වල ගත්තාම ඉතින් ඒක නිසා අර අනාගාමි වෙනකොටම ඒ පටිඝ කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඇලීම කියන එක ඇති වෙනවා අර අනාගාමි වෙනකොට කාම ලෝක සම්බන්ධයෙන් ඇලීම නැති වෙනවා. හැබැයි රූප ලෝක අරූප ලෝක පිළිබඳ සියුම් එකක් තියෙනවා. තේරුණා ස්වාමීන් වහන්සේ තේරුණා. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි බුදුගුණ භාවනාව වඩලා ගොඩක් දුරට මෛත්‍රී භාවනාව දිගටම වඩලා හිත එක තැනකට තියාගෙන ඉන්නකොට ඒ නාම රූප පරිච්ඡේදය කියන එක අපි ඥානය ලබා ගන්න අපි කොහොමද මේ අපි එතකොට එතෙන්ට ගියාමද අපේ මාර්ගඵල සිත් ලබා ගන්න? ඒව ගැන හිතන්න එපා මහත්මිය. තමන්ගේ ඵල ගැන හිතන්න එපා. ඔව්. කට්ටියට වරදින්නේ ඒකනේ. ඵල හොයනවා. මාර්ග ඵල කියන එකට අපිට හදන්න බෑ. දැන් ඔන්න ගහක් අපි හිටවලා අඹගෙඩි 100ක් ලැබෙන්න ඕන. අතුම් තියෙන මහතට එන්න ඕන. ඕක අපිට පුළුවන්ද බෑ. නෑ. ඒ තමයි හොඳ පොළොවක් සකස් කරලා හොඳ රැටයක් හොයාගෙන දාලා හොඳට ආරක්ෂා කරලා ඒක හැදෙනකන් අවශ්‍ය හේතු ටික හදන්න විතරයි. ඔව් ස්වාමී. එහෙනම් එතකොට ඵල ගැන හිතන්න යන්න එපා. මේ කොයි වෙලේ සෝවන් වේද? කොයි වෙලේ මාර්ගඵල සිද්ධේද? ඕම හොයන්න ගියොත් කවදාවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඔව්. එතකොට අපි හිතන්න ඕන හේතු ටික ගැන. ඔව්. ඒ හේතු ටික සකස් කරන මොනවද හේතු? ඒ තමයි සීලය. ඔන්න ආරක්ෂා කරගන්න උත්සාහ වෙනවා. සමාධිය හොඳට දියුණු කරගන්න උත්සාහ වෙනවා. ප්‍රඥා නාම රූප දෙක හොඳට දකිනවා. ඒවල දකින්න. ඔන්න ඕක තමයි හේතු. ඔය ටික කරන්න මහන්සි වෙන්න. එතකොට අnder මේවයි අපිට හේතු හදන්න විතරයි පුළුවන්. බොහොම තේරුණා. ඉල්රුක්සි කියලා කෙනෙක් කතා කරන්න ඉන්නවා. තේරුණා සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? එහෙනම් මහත්මිය අහන්න. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රශ්නයකට උත්තර දුන්නනේ විදර්ශනා භාවනාව වඩලා සංකාරූපේක්ෂා ඥානයට ආවට පස්සේ සම්මා සම්බුද්ධත්ව රහත් බෝධිය ප්‍රාර්ථනා කරන කෙනෙක් ඊට එහාට යන්නේ නැහැ නියත විවරණ තියෙන්න ඕනේ කියලා. නෑ නියත විවරණ ලබාගත් කෙනෙක් තමයි යන්නේ කියලා කිව්වම. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි විදර්ශනා භාවනාවත් වඩලා සම්මා සම්බුද්ධත්ව රහත් බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් දැන් අපි දන්නේ නැහැ අපි නියත විවරණ ලබලා තියෙනවද නැද්ද එහෙම අපි දන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේ ප්‍රාර්ථනාව අපිට ඒක කොහොමද ඊට පස්සේ ඉදිරියට ඒක මට පොඩ්ඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ. ප්‍රාර්ථනාව අපිට වඩන්නේ නැහැ. දැන් අපිට ඒවා තියෙනවද නැද්ද කියන එක ප්‍රාර්ථනාව නෑ. දැන් මහත්මියට ඕන නිවන් දකින්න නම් විපස්සනා කරගෙන යන්න. ඒ නියත විහරණ යන්නේ මාර්ගඵල වලට. තේරුණාද? ඒ දැන් එතකොට ස්වාමීන් වහන්සේ අපිට දර්ශනා කරන්න ඕන. තේරුණාද? මොකද්ද ස්වාමී?
දැන් ස්වාමීන් වහන්සේ එතකොට ඉන්න බෝසතාණන් වහන්සේලාත් විපස්සනා පුරුදු කරන්න ඕන. ඔව් ඒ නිසා දැන් අපි ඒක අපේ ප්‍රාර්ථනාවක් තියනවද නැද්ද කියන එක අපට වැඩක් නැහැ. අපට ඕන නිවන් දකින්නනේ. ඔව් දකින්න තියෙන නිසා අපි ওই නාම රූප අරගෙන විපස්සනා කරනවා මිස මං කියවනේ පළගෙන හොයන්න එපා. ගොඩක් කට්ටිය මේ අපේ මේ බුද්ධ ශාසනය කියලා ගොඩක් මේ පළගෙන හිතනවා. නේ අපිට මේ කෙනෙක් වෙන්න නෙමෙයි යෝන සෝවාන් කියලා කෙනෙක් වෙන්න නෙමෙයි. සකදාගාමි කෙනෙක් වෙන්න නෙමෙයි. අනාගාමි කෙනෙක් වෙන්න නෙමෙයි. රහත් කෙනෙක් වෙන්න නෙමෙයි අපට ඕන. අපි දන්නවා මේ අපේ තියෙන වැරදි ටිකක් රාග ද්වේෂ මෝහ. ඒකට අපි දඟලන්න ඕන මේ බුදු කෙනෙක්වත් පසේ බුදු කෙනෙක්වත් මහරහතන් කෙනෙක්වත් කියන කෙනෙක් හදාගන්න නෙමෙයි. අපි ඉස්සෙල්ලා අපේ තියෙන දුක තේරුම් ගන්න ඕන. අපි අයින් කරගන්න ඕන එක තේරුම් ගන්න ඕන. මේ රාග දේශ මොහ නිසායි අපි මේ දුක තියෙන්නේ. ගොඩක් කට්ටියට මේ අර ඵලගෙන හොය යනවා. Taman දන්නෙත් නෑ මේ නිවන් දකින්න යන්නේ මොකටද කියලා. දැන් මම මහත්මියට කියනවා නෙමෙයි. මම මේ පොදුවේ කියන්නේ. ඕනකම තියෙන්නේ මේ ඵල ගන්න. හැබැයි මේ නිවන් දකින්න යන්නේ මොකටද කියලාවත් දන්නේ. දුක දන්නේ. නැති කරන්න ඕන මොකද්ද කියලා දන්නේ. අර ඵල තමයි හොයාගෙන යන්නේ. තේරුණාද? නෑ අපි තේරුම් ගන්න ඕනේ මේ අපිට පීඩාවක් තියෙනවා රාග ද්වේෂ මෝහ. ඒ ටික නැති කරගන්න නැති. බුදු වුණාද, පසේ බුදු වුණාද, නිවන් දැක්කද, සෝවාන් වුණාද ඒව අපිට වැඩක් නෑ. අපිට වැඩක්ම තියෙන්නේ අපේ මේ කෙලස් ටිකක් තියෙනවා ඒ ටික නැති කරගන්න එක. එතන ඉන්නේ. හේතු ටික. තේරුණාද මහත්මිය? එතකොට ඔව් ස්වාමීන් වහන්සේ. ඒක නිසා අර එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි නිවන තමා එකම අරමුණ නිවන තමා. නමුත් ස්වාමීන් වහන්සේ එහෙම ප්‍රාර්ථනා කිරීම එතකොට වැරදීද? දැන් සම්මා සම්බුද්ධත්ව බෝධියකින් එහෙම ප්‍රාර්ථනා කිරීම වරදක්ද? නෑ තමයි තියෙන උවමනාව මත ඕන එකක් ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. ඒක තමයි නිර්වාණය කියන එක එකම බලාපොරොත්තු. ඒක හරි ස්වාමීන් වහන්සේ. ඒක හැම එකෙම ප්‍රාර්ථනා කරන්නේ. ඒකනේ ඒක හරි ස්වාමීන් වහන්සේ. මම ඇහුවේ එහෙම වැරදිද කියලා. ඒක වැරදිද කියන එක තීරණය කරන්නේ Tamanනේ. Tamanට ඕන නම් මෙහෙම තව ටිකක් සසරේ ඉඳලා කට්ටියට උදව් කරගෙන එහෙම යන්න. ඒක Tamanගේ තියෙන දෙයක්. ඒක හරිද කියන්නේ. ඒක වැරදි කියන්න බෑනේ මට. දැන් මම එහෙනම් මේ කෙනෙක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කිව්වා ඒක වැරදි කියලා. එතකොට බුදු වෙන එක වැරදිද? මට එහෙම උත්තරයක් දෙන්න බෑ. තමන් දුක දැකලා තියෙනවා නම් යම් ප්‍රමාණයක වැඩිපුර එයා මෙතනම නිවන් දකින්නවා මිස එයා මේ වෙන කොයි දේවල් කර නිවන් දකින්න හිතන්නේ නැහැ. එතකොට ඒක තමන්ගේ තියෙන පෞරුෂයේ තියෙන ස්වභාවයක්. එයා හිතනවා නම් තව ටිකක් ඉඳලා මිනිස්සුනුත් නිවන් දක්කලා එහෙම යන්න ඕන කියලා එයා ඒ විදිහට යනවා. හැබැයි තමන් බලන්න ඕන තමන්ට එහෙම කරන්න තරම් ශක්තියක් තියෙනවද? එහෙම නැත්නම් මේ මුලා අසූචි වැදිලා තියෙනවා නම් මේ අතේ මේක දැම්ම ඉවත් කරගන්නේ නැතුව අනිත් කට්ටියට තමන්ගේ අසූචි තියෙනකොට අනිත් කට්ටියගෙත් වැදිලා තියෙනවා දැකලා ඒ කට්ටිය වයින් කර මේ ඒ කට්ටියගේ අසූචි ඔක්කොම අයින් කරන්න කියලා අයින් කරලා පිරිසිදු කරලා තමන්ගේ හොද ගන්නව නම් ඒත් කමන්නේ නැහැ. තේරුණාද? ඒක හොඳයි. අනේ තමන්ගේ අසූචි දුක හොඳටම තේරෙනවා නම් මේ මුලාවක් තියෙනවා කියලා තේරෙනවා නම් මෙතරම් නැති කර ගන්නවා නම් ඒක මම නම් හිතන්නේ ඒක තමයි හොඳම කියලා. අර විදියට යනවා නම් ඒක තමන්නේ. ඒක තමන් ළඟ තියෙන දෙයක්. ඒක මට හරිද වැරදිද කියන්න බෑ. තමන්ගේ ප්‍රඥාවේ ස්වභාවයත් එක්ක තමන්ගේ තියෙන මෛත්‍රී කරුණාවේ ස්වභාවයත් එක්ක දැක්මත් එක්ක තමයි ඒ බුදු වෙලා නිවන් දකින්නවද? පසේ බුදු වෙලා නිවන් දකින්නවද? මේ රහත් වෙනවද කියන එක තියෙන. හැබැයි මෙහෙමයි. තමන් තව තවත් එහාට යන්න යනවා කියන්නේ මේ දැන් තේරුම් ගන්න තමන් මුලාවක ඉන්නවා. මේ දුක් ගොඩක් මේ ලෝකයේ කියලා දෙයක් නැහැ කියලා දැක්කනම් තේරුණාද? මේක බොරු දෙයක් තියෙනවා කියලා දැක්කනම් ඒ මුලාව අයින් කරගන්න විදිහට දඟලනවා මිස වෙන දේවල් කරන්න යන්න ස්වභාවයක් අවශ්‍ය නැහැ. තමන්ට නිවන් දකින්නවා. ඔක්කොම නිවන් දක්ලා යනවා කියලා හිතනවා නම් ඒ කමන්නේ. ඉතින් කවදාද නිවන් දකින්නෝනේ. ඒ නිසා මේක මධ්‍යස්ථව අපි තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් මම නම් කියන්නේ ඉතින් අසූචි නම් ඉතින් මේ දැම්ම අයින් කරගන්න එක හොඳයි කියලා. ඔය වෙන දේවල් කරන්න මේ හිතන කට්ටිය කවදාවත් ඊට පස්සේ කරගන්නේ නැහැ. මම හිතනවා මම බුදු වෙනවා, පස්සේ බුදු වෙනවා කියලා
අන්තිමට මේ ජීවිතයත් විපස්සනා කරගන්නේ කවදාවත් පින්නෙත් නැහැ නිකම්ම ඉන්න. ඒ නිසා කොයි මේකෙන් හරි නිවන් දකින්න හොඳට විපස්සනා කරන්න. හොඳයි කියලා මම නම් කියන්නේ. හරි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඉතින් බුදුරජාණන් වහන්සේම ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔන්න අනාගාමී වුණා. අනාගාමී වෙලා මේ ස්වාමීන් වහන්සේ හිතනවා මම බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලත් ඉඳලා දැන් ඉතින් අනාගාමී වෙලා ඉන්නේ. බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා මම මේ ඉතින් ඒ බ්‍රහ්ම ලෝකෙත් ඉඳලා නිවන් දකින්නවා කියලා. බුදුන් වහන්සේ ඔය සිතුවිල්ල දැකලා මේ ඉරිදියෙන් ඇවිල්ලා මේ කියනවා මේ නම මේ අසුචි ටිකක් තිබ්බත් ගඳයි නේද? ඒ අසුචි ටිකක් නෙමේ තියෙන්නේ පස්සේ අයින් කරනවා කියලා තියාගන්නේ. ඒක අයින් කරනවනේ. ඒ වගේ මම කිසිම වෙලාවක මේ භවය වර්ණනා කරන්නේ නැහැ. ඒ නිසා උන ඔය ඊටු ටිකක් කරලා ඉවර කරගන්න කියලා උපදෙස් දුන්නා. ඊට පස්සේ නිවන් දැක්කා. ඉතින් සසරක ඉන්නවනම් යම් ප්‍රමාණයක් හරි ඒක තේරුම් ගන්න මට ඒක කියන්න බෑ හරිම උත්තරේ මොකද බුදුරජාණන් වහන්සේලා ඒව ලෝකෙට විශාල සේවයක් තියෙනවා. ඉතින් ඒක Taman තේරුම් ගන්න. Taman දුකයි මේකයි දෙයක් නැහැ කියලා දකිනවනම් ඒකට අනුව කටයුතු කරන්න වෙන දේවල් අවශ්‍ය නැහැ. ඊපස් තව කවුද කතා කරන්නේ? ඉරංගනි ස්වාමීන් මම මේ වචනයක තේරුමක් අහන්නේ මේ චිත්තද රූප කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අද ඇහුන්නේ. චිත්තද රූප? චිත්තජ රූප. දැන් ඔය චිත්තජ රූප කියලා කියන්නේ කොතනද තිබ්බේ? මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ එහෙම නැතුව දැන් මේ චිත්තජ රූප කියනකොට ඕක මට තියෙන තැන කිව්වහම තමයි ඒ අවශ්‍ය තැනට ගැලපෙන්න මට කියන්න පුළුවන්. අපි මේ සාකච්ඡාවක ඉන්නවා ඒකෙදි අපි කතා වුණා මේක දන්නේ නැති නිසා අපි හොයලා බලලා ඊළඟ සතියේ ඇවිල්ලා තියෙන තැන කියන්න ඕන. ඒ මේ චිත්තජ රූප කියන වචනයක් එන්නේ. ඒ රූප කතා කරනකොටද සිත ගැන කතා කරනකොටද කොහොම? එතකොට තමයි මට ගැලපෙන්න කියන්න පුළුවන්. වචනේ කතා කරේ ස්වාමීන් වහන්සේ නාම රූප ගැන මේ දවස්වල. නාම රූප වල ඒ නාම රූප වල මොකේද මේ සිත්වලද තියෙන්නේ මේ චිත්තජ රූප? ඒ නැත්තම් රූප වලද තියෙන එකක්ද මේ චිත්තජ රූප කියන්නේ? ඒක මට පොඩ්ඩක් ඕනේ ඉතින්. දැන් ඔය රූප වල තියෙනවා නම් ওই චිත්තජ රූප කියලා ඒ මේ සිත ඇති වෙන්න එක හේතුවන්නේ සිත මේ රූප ඇති වෙන්න එක හේතුවන්නේ සිත. තේරුණාද? මේ හිත නිසා රූප ඇති වෙනවා. දැන් උන තරහ සිතක් ආවහම මේක මූණ මැලිවිලා මේ වෙලා එහෙම රූප ඇති වෙනවා. එතකොටත් අපි කියනවා චිත්තජ රූප කියලා. ඒ සිත නිසා රූප ඇති වෙනවා. තේරුණාද? ඉතින් මම දන්නේ නැහැනේ මේ කොතන ඔක කතා කරන තැනක්ද කියලා මම උත්තරයක් දුන්නාම ඊට පස්සේ වෙන තැනකට ගැලපෙනවා නම් ඊ මම දුන්න උත්තරේ වර්ධිනවා. ඒ නිසා මේ තැනක් ගැන අහද්දී මේ මොන වගේ තැනක කියන එකක්ද කියලා මට පොඩ්ඩක් කියන්න ඕන. නිකම්ම වචනයන්නේ අහන්නේ ඔය. ඔව්. එහෙනම් මමත් ඒ පොතක බැලුවා ඒ රූප මේ රේණුකානේ හැමදෙරන්ගේ පොතේ සිත් ගැන තියෙන තැනත් මම බැලුවා මට ඒ වචනේ හම්බ වුණේ නෑ. මේ කියන්නේ ඒක ගැන තේරුම් ගන්න තැන හොයාගන්න බැරුව නමටත් ඇත්තටම. දැන් චිත්තජ රූප කියලා එක තැනක කතා කරනවා මේ රූප කියන එකට හේතුවක් තමයි සිත. එතකොට කියනවා මේ සිත නිසා රූපාට හැදෙනවා. තේරුණාද? එන්න එතන ඕක ගැන කියනවා. ඉතින් මම දන්නේ නැනේ හරියටම එතනමද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ මට හම්බුනොත් මම ආපහු වෙන දවසක අහන්න ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තවත් කාට හරි ගැටලුවක් තියෙනවද? ඉතින් ඕන එකක් අහන්න අපි එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මේ. ඉතින් අර ඕන ප්‍රශ්නයක් අහන්න මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න අහනවා නම් හොඳයි. ප්‍රශ්න අහන එක හොඳයි. එතකොට මට මේ පාඩම සම්බන්ධයෙන් ඕන එකක් කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අනාගාමී තත්ත්වයට පත් වෙනකොට කාමරාග පිටික සම්පූර්ණයෙන් නැති වෙනවනේ. ඔව්.
එතකොට දැන් අරහත් තත්ත්වයටපත් වෙනකොට රූප රාග අරූප රාග කියලා එන්නේ නැති වෙන රූප රාග අරූප රාග කියන්නේ මොනවද? ඒ රූප රාග කියලා කියන්නේ මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ පිළිබඳව ඇති වෙන රාගය. රාගය ඇලීම. රූපාවචර රාගය කියන්නේ ඒ අරූප පිළිබඳව මේ සියුම්ම තියෙන රාගය. මොකද ඒවල ඉපදෙන්න පුළුවන් අනාගාමී. ඒ අනාගාමී කෙනාට ඒ රූප රාගය අරූප රාගය තියෙන නිසා තමයි බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. නැත්නම් ඉපදෙන්නේ කාම ලෝකෙ ඉපදෙන්නේ. ඒකයි එතන ඒ සියුම්ම තියෙන රූප රාග අරූප රාග කියන්නේ. ඒ රාගය නිසාම තමයි ඒ බ්‍රහ්ම ලෝකෙ දිගේ යාලා ඉපදෙන්නේ. එහෙම නැත්නම් අවබෝධුණා ස්වාමීන් වහන්සේ. අවබෝධුණා. තිරුවන් සරණයි. ඒ සාකච්ඡා කරගෙන යන්. ඉතින් ඕන ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඉතින් අර කරපු පාඩම් ගැන විශේෂයෙන් අහනකොට ඉතින් අපිට උත්තර දෙන්න පුළුවන්. ඉතින් අර ප්‍රශ්න අහනකොට පුළුවන් තරම් මේ ප්‍රශ්නේ ඇත්තටම Tamanට තියෙන ප්‍රශ්නයක් විදිහට අහන්න. ඒකට උත්තරෙත් මං කියනකම් ඉන්න නැත්තම් මේ දැන් මං උත්තර දෙනකොට නැවත නැවත කතා කරනකොට ඒක ඔක්කට ටිකක් තේරෙනවනේ මං සිත එකඟ කරගෙන ඒකට උත්තරයක් දෙන්න. එතකොට ඒ උත්තරේ දෙනකම් ඉන්න. ඒක මං සම්පූර්ණ උත්තරයක් දෙන්නේ. එහෙම නැතුනොත් ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ඔකට්ටියකම ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා එකඟ සිතෙන් යුතුව නුවණින් යුතුව අපි මේක කරගෙන යන්න ඕන. එතකොට අර චිත්තජ රූප කියන එකත් අර රූපවල තියෙනවා මේ චිත්තජ රූප කියලා. ඒ කියන්නේ සිතෙන් හටගන්න සිත නිසා හේතු වන රූප කියලා. ඉතින් ඒවා ඒ පාඩම් කරනකොට තමයි ඔය මේ කොතනද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. වෙන කාටවත් නම් ගැටලු නැහැ වගේ. ඉතින් ඒක නිසා අපි ඊළඟට කතා කරන්නේ චෛසික ධර්ම පිළිබඳව. නර්මදාට කතා කරන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් මම මේ පාඩමට සම්බන්ධ වුණේ අරූප සිත් පාඩමේ ඉඳන් තමයි මම අර කාමසූර සිත් ගැන කතා කරද්දී සම්බන්ධ වුණේ මම මේ රේණුකාණ ස්වාමීන් වහන්සේගේ මේ පොත බලද්දී මේ අර එතන මේ මෝහ මූලික සිත් වල තියෙන උපේක්ෂා සහගත උද්දච්ච සම්ප්‍රත්‍ය සිත කියලා එකක්. ඒක අර උද්දච්චය මතුවෙනකොට ඇති වෙන සිතනේ ඒක ස්වාමීන් මට පැහැදිලි කරන්නේ ඒ වගේ දැන් සමත භාවනාවක් වඩපු කෙනෙක්ට මේක කොයි විදිහටද ඇති වෙන්නේ අඳුර සිත මේ වගේ සිතක් පහළ වුණායි කියලා අඳුර ගන්න පුළුවන්ද ලෙහෙසියෙන්ම සමතේ වඩපු කෙනෙක්ට ඒක ඒ සිත ඇති වුණාට පස්සේ කොහොමද ඒක මේ ඒ අකුසල් සිතන්නේ මූලික සිතන්නේ ඒක කොහොමද මේ නැති කරගන්නේ භාවනා කමටහනක් වගේ දෙයක් මට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ උද්දච්චය නැති කරගන්න අද කිව්වනේ රහත් වෙන්න ඕන. උද්දච්චය කියන එක මේ සිත විසිරීම කියන එක මේ ඔය සිතේ විසිරෙනවා කියලා කියන්නේ අරමුණ යථා ස්වභාවයෙන්ම දකින්න බෑ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒතකොට සිතේ මේ විසිරෙන ගතිය එක අරමුණක එක විදිහකටම ඒ සම්මා දිට්ඨියම තියෙන එක තියෙන විදිහටම දකින්න බෑ. සිත විසිරෙනවා අපේ. එතකොට මේ විසිරෙන ගතිය මෝහය නිසා, ඒ කියන්නේ අවිද්‍යාව නිසා වෙන දෙයක්. එතකොට මේ උද්දච්චය කියන එක ඇත්තටම අපේ හැම කෙනාගේම සිතේ. ඒ කියන්නේ අනාගාමී උත්තමයන් වහන්සේගෙත් මේ උද්දච්චය කියන එක තියෙනවා. රහත් වෙනකොට තමයි උද්දච්චය කියන එක නැති වෙන්නේ. එතකොට දැන් මේක මෝහයක්නේ. මෝහයක් කියලා කියන්නේ අරමුණ හරියට පේන්නේ නැහැ මේ උද්දච්චය. හිතේ විසිරීම නිසා. ඒ නිසා මේක මෝහයක්. එතකොට මෙන්න මේ උද්දච්චය කියන එක ඇත්තටම ප්‍රතිසන්දියක් දෙන්න තරම් බලවත් අකුසල් සිතක් නෙමෙයි. අපි කියනවා අකුසල් සිත් කතා කරනකොට අකුසල් සිත් 12 ඔය මෝහ සිතේ තියෙන උපේක්ෂා සාගත මේ උද්දච්ච සාගත සිත ප්‍රතිසන්දියක් ඇති කරන්න බෑ. ප්‍රවෘත්ති විපාකයක් විතර ඇති කරන්න. ඒක ලොකු විපාකයක් දෙන සිතක් නෙමෙයි. ඒ සිත නිසා තමයි අපිට මේ තාම මේ අරමුණක එක තැනක ඉඳලා ඒකේ යථා ස්වභාවය හරියටම දකින්න බැරි. අරමුණේ තියෙන එක යථා ස්වභාවයෙන් හරියටම දකින්න පුළුවන් නම් අපි රහත් වෙලා ඉවරයි. එතකොට මෙන්න මේ උද්දච්චයෙන් කරන්නේ අරමුණ හරියාකාරවම පෙන්වන්නේ හිත විසිරෙනවා. තේරෙනවද? ඒකට මේක ලොකු විපාකයක් දෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සතර අපාය ඉපදෙන්නේ නැහැ මේක අකුසල සිතක් වුණාට. මේක විශේෂයෙන්ම කියනවා මේ සිත ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ නැහැ. හැබැයි ප්‍රවෘත්ති විපාක පොඩ දෙන්න පුළුවන්. ඒත් මේකේ විපාකේ බොහොම අඩුයි.
ඔන්න උත්පත්තිය නිසාම තමයි අපි අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ මේ යථා ස්වභාවය පේන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් මේ සිත ඇතුළම අතන සමානලාට පීඩාකාරී ගතියක් තියෙනවා. දැන් සමතයක් වඩපු කෙනෙක්ට වගේ නම් ගොඩක්ම පීඩාකාරී ගතියක් වෙනවා. දැන් මට මේ ආයෙ මට හිත පිහිටවන්න බෑ කියන නිතර සිතුවිලි මතුවෙනවා. ඒකට මොන හරි ඒ කියන්නේ ආයෙත් ප්‍රകൃතියටපත් වෙන්න මොකක් හරි කම්මටහනක් හරි කියන්නේ තේනවද එහෙම ක්‍රමයක් මොන හරි ස්වාමීන් වහන්සේ? දැන් මෙහෙමයි දැන් තමන්ගේ හිත දැන් ওই විසිරෙනවා කියන පීඩාව අනාගාමී උත්තමයටත් තියෙනවා කියලා මම කිව්වනේ. ඒ කියන්නේ උත්පත්තිය කියන එක අපිට නැති කරන්න බෑ. දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ සිත එකඟ කරගෙනම ඉන්න එක තමයි නිවන කියලා. මාර්ගය කියලා. ඔය සමාධිය හදාගන්නවා කියන එක නිවන නෙමෙයි. ඒක එක මට්ටමක් විතරයි. අපි මේ සිත එකඟ කරගෙන ඉන්නවා කියන එකකින් කවදාවත් ඕක හැමදාම ඉන්න පුළුවන් එකක් නෙමෙයි. තේරුණාද? දැන් මේ සිත කියන එකත් මේ මං කියවනේ සිත ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මොකක් හරි අරමුණක් අරගෙන ඉන්න ඕනේ හිත. එතකොට කවදාවත් මේ හිත මේ නතර වෙලා තියන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතන්නේ මේ සමාධිය කියලා කියන්නේ මේ හිත නතර වෙලා තියෙනවා. නෑ තේරුම් ගන්න ඕනේ හිත සමාධි වෙනවා කියලා කියන්නේ එකම අරමුණ අරගෙන සිත් ඇති වෙනවා. තේරුණාද? මේ එකම අරමුණක් අරගෙන සිත් ඇති වෙනවා. දැන් ඔන්න ආනාපාන සතිය නම් ඒ අරමුණ විතරයි වෙන අරමුණු ගන්නෙ නෑ. තේරෙනවද? ඒකයි ඔය සමාධිය කියලා කියන්නේ. එතකොට ඕකටත් වඩා හිත විසිරෙන්නේ නැති වෙන්නේ ඕකෙන් පීඩාවක් නැතුව ඉන්න නම් කරන්න ඕන සතිපට්ඨානෙ. ඒ කියන්නේ ඕනම අරමුණක් ආපුවම හැම අරමුණකම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න එතකොට මොන අරමුණක් ආවත් අපිට පීඩාවක් නැහැ. දැන් ඔය අපි උත්සාහ කරනවා එකම අරමුණක ඉන්න. හැබැයි මේ හිත කියන්නේ එහෙම ඉන්න බෑ. මොකක් හරි අරමුණක් ගන්න ඕනේ. දැන් සමාධිය කියන්නේ එක අරමුණක නැවත සිත් ඇති වෙනවා. එතකොට දැන් ඕක ස්ථිර දෙයක් නෙමෙයි. ඒක නිසා අපි උත්සාහවත් වෙන්න ඕන ඕකෙන් ලබන සැපේ ගන්න නෙමෙයි. සමාධියෙන් ලබන ඔය ඒ කියන්නේ එක අරමුණක් අරගෙන සමත භාවනාවක් කරලා ලබන සැපේ කියන එක ස්ථිර නෑ. වෙන අරමුණක් ආපු ගමන් ඔන්න શબ્දයක් ඇහුනොත් මොකක් හරි වුණොත් ඕ සමාධිය නැති වෙනවා. හැබැයි ඕක එක ආකාරයක් සමාධිය ඇති කරගන්න. හැබැයි තවත් ආකාරයක් තියෙනවා ඊටත් වඩා හොඳ සමාධියක්. වෙනස් වෙන්නේ නැති විදියට සමාධිය හදාගන්න. ඒ තමයි සතිපට්ඨානෙ. දැන් ඔන්න අපි සමත භාවනාවක් කරනකොට කරන්නේ මේ ආනාපාන සතියෙම සිත එකඟ කරගෙන ඉන්න බලනවා. ඕක ආනාපාන සතියේ තිබ්බොත් හොඳයි. වෙන අරමුණක් ආපු ගමන් ඉවරයි. හැබැයි අපි පුරුදු කරගන්නවා හැම අරමුණක්ම දකින්න. දැන් සතිපට්ඨානෙන් කරන්නේ අපි ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා කියලා දකිනවා. සිතුවිල්ලක් එනකොට සිතුවිල්ලක් කියලා දකිනවා. වේදනාවක් එනකොට වේදනාවක් කියලා දකිනවා. ශබ්දයක් ඇහෙනකොට ශබ්දයක් කියලා දකිනවා. ඔන්නෝම හැම අරමුණක්ම එනකොට ඒ හැම අරමුණකම සිත එකඟ කරගෙන ඉන්න පුළුවන් නම් දැන් අර අපි කරන්නේ එක අරමුණක්නේ ගත්තේ සමත භාවනාව. හැබැයි මෙතන මේ සතිපට්ඨානයෙන් කරන්නේ සිතුවිල්ලක් ආවත්, ශබ්දයක් ආවත්, මොකක් ආවත් ඒ හැම අරමුණම දකිමින් ඉන්නවා. ඒ හැම අරමුණම සිහියෙන් දකින්න පුරුදු කරගන්න. අන්න එතකොට අන්න ඒ තුලින් ඇති වෙනවනේ සමාධිය. එහෙමයි. යාට වෙන සිතුවිලි මොකක් හරි ශබ්දයක් අහවත් ඒක තමයි යාගේ භාවනාව අරමුණ. එහෙමයි. මේ දැන් සිතුවිල්ලක් ආවත් ඒක තමයි යාගේ භාවනාව අරමුණ. වේදනාවක් ආවොත් ඒක තමයි යාගේ භාවනාව අරමුණ. ඔන්න ඔය විදිහට සතිපට්ඨාන භාවනාවෙන් අපි සෑම අරමුණක්ම අරමුණක් විදිහට දකින්න පුරුදු කරගත්තාම පස්සේ මොන දෙයක් ආවත ඒ සතිපට්ඨානයේ තුලින් සිහිය පිටුම් තුලින් නැති කරගන්න සමාධිය වෙනස් වෙන්නේ ඇයි මේ භාවනාවේ අරමුණ ආනාපාන සතියවත් එකඟ කරගෙන ඉන්න එකක් නෙමෙයි අර මොන අරමුණ ආවත් ඒක දකින්න එකක් ඒ සතිපට්ඨානය තුලින් වෙන්නේ එතකොට ඕනම අරමුණක් ආවොත් ඒකම අපට කමටහනක් වෙනවා භාවනා අරමුණක් වෙනවා එහෙම දකින්න මොකද වෙන්නේ ඒ දකින්න ඒක ඇති වෙලා නැති වෙලා යනවා කියන ධර්මතාවයේ සිහියෙන් දකින්නකොට අන්න මනස අවබෝධ කරගන්න මේක ඇති වෙලා නැති වෙනවා මේක ඇති වෙලා නැති වෙලා යන ධර්මතාව ගොඩක් කය විදියට හිත විදියට වේදනා විදියට ධර්මතා විදියට අපි හොම් බලාගෙන ඉන්නකොට අන්න මනස මොකද වෙන්නේ මේක මේ සිතුවිල්ලක් ඇති වෙලා නැති වුණා
මෙන්න මේ શબ્දයක් ඇති වෙලා නැති වුණා. මේ සිතක් ඇති වෙලා නැති වුණා කියලා අවබෝධ කරගත්තට පස්සේ අපේ හිත ඔය කිසි දෙයක් කෙරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. සිත වෙනස් වෙන්නේත් නැහැ. අන්න ඒ සමාධිය තමයි අපිට හැමදාම ඉන්න පුළුවන් සමාධිය. අර ප්‍රඥාවත් එක්ක සතියත් එක්ක ඇතිවන සමාධිය. අන්න එතකොට ඔයාගේ තියෙන එක නැති කරගන්න පුළුවන්. එහෙම නැතුව සමත භාවනා කිසිම එකකින් ඔය උද්දච්චය කියන එක නැති කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තාවකාලික යටපත් කරන්න විතරයි පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. භාවනා වඩන්න. එහෙමයි. ඒකට හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙනම් වෙන කාටවත් ගැටලු නැහැ වගේ නේද? එහෙනම් අපි අදට පන්ති අවසන් කරමු. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ චෛසික ධර්ම පිළිබඳව සිතෙන් හට ගන්න ධර්මතා පිළිබඳව. ඒකත් බොහොම වැදගත් දෙයක්. ඉතින් මේ කොටසත් රේණුකානුසාරණන්සේගේ පොතේ තියෙන කොටස බලා ගන්න. එතකොට අපිට පුළුවන් ඔය කට්ටියට ඒක තවත් හොඳට විස්තර කරන්න. ඉතින් මේ අපිට පුළුවන් උපරිමයෙන් තමයි ඔය කට්ටිය වෙනුවෙන් මේ උත්තර දෙන්නේ. ඉතින් ඒවා හොඳට තේරුම් අරගෙන මේ හැම දෙයක්ම අපිට නිවන් පිණිසම හේතු වේවා කියලා හිතන්න. අපි බොහොම මෛත්‍රියකින් තමයි ඒ වගේම අපේ තියෙන කටයුතු ඔක්කොම දාලා ඔය කට්ටිය වෙනුවෙන් මෛත්‍රියෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. උත්තර දෙන්නේ මොකක් හරි තදින් කිව්වත් ඒක දෙන්නේ ඔය කට්ටියව නිසි මාර්ගයට යොමු කරන්න මිස තරහකින් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ දිගටම අපි මේක කරගෙන යන් ඒකෙන් ඔය කට්ටියටත් ලාභයක් වෙනවා මටත් ලාභයක් වෙනවා. අපි කරන දේ බුද්ධ ශාසනයටත් විශාල උපකාරයක් වෙනවා. කෙලස් දුරු කරලා නිවන් දකින්නත් හේතු වෙනවා. ඉතින් ඒක නිසා අද දවසේදී මේ අපි කරා වූ සියලු ධර්මාර්ථනේ අපි සෑම දිනාටම නිවන් පිණසම හේතු වේවා. ඒ වගේම මේ අපිට මේ උපකරණ ආදී ලබා දෙමින් මේ සියලු පහසුකම් සපයන උදව් උපකාර කරන සියලු දෙනාටම මේ පින නිවන් පිණසම හේතු වේවා. මළගිය ඥාතීන් දෙවියන්ට සියලු සත්‍යයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්‍යෝ මේ පින් අනුමෝදන් වී සපවත් වේවා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.